මට කට්ටිය hina වුණා මේ පුරවැසිභාවය ගන්න බැරි එකේ ඔයා කොහොමද මේ ඇමරිකාවේ මේ රහස් ඔත්තු සේවයකට යන්නේ කියලා. ගොඩක් වෙලාවට අත කියපු ගමන් දන්නේ ආත බල්ල සාත්‍රයක් කියනවා. ලෝකෙම ඉන්න ප්‍රබල බලවත්තුන්ගේ පවා මම බල්ලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මම ඔය කියපු රේඛාව අපරාධකාරයෝ 100ක් ගත්තොත් 100න් 95කටම ඔය රේඛාව තියෙනවා. මලමිනිය දිරණකම් ඇඟිලි සලකුණු වෙනස් වෙන්නේ නැහැ. එල්ලුම් ගහට නියම වෙන අයගේ දවස් 5න් 5ට රේඛා වෙනස් වෙනවා. මොකද මනසේ තියෙන සයිකොලොජි එක අර රේඛා ගෝණිය වෙනස් කරනවා. දැන් පිළිකා ලෙඩොත් ඒ වගේ. දැන් අවුරුදු එකහමාරකට පස්සේ මගේ අනාවැකිය සනාථ කරමින් තරහ ගියපු වෙලාවක පිහියෙන් බෙල්ල මැදින් අදිනකොට තමයි මේ අල්ලපු ගෙදර මිනිස්සෙක් වාසනාවට පොලිසියට කතා කරලා මැරෙන්න නැතුව බේරුවා. හැබැයි කනගාටුවට කාරණේ තමයි රාවණා ලියපු සියලුම පොත්පත් අද වෙනකොට තියෙන්නේ ඉන්දියාවේ. විදේශ රටක ගිහින් අධ්‍යාපනය හදාරලා එහෙම නැත්නම් ඒවා තහවුරු කරාට පස්සේ තමයි අපේ මිනිස්සුන්ට දේශීය දේවල් වල අගය. গুপ্ত විද්‍යාව කරන අයට විද්‍යාව බෑ. විද්‍යාව කරන අයට গুপ্ত විද්‍යාව ගැන අදහසක් නෑ. තව වෙනකම් මගෙන් අපේ ශ්‍රී ලංකා රාජ්‍යය හරියමන් තාලේ වැඩක් කරගෙන නෑ. එලරහස් අපි හැම දෑම යන්නේ විශ්ලේෂණය කරලා ගවේෂණය කරලා අනාවරණයකින් තමයි හැමදේම හොයන්නේ. අද අපි එනවා තවත් එක භූත විද්‍යාවක් හොයාගෙන. නවීන විද්‍යාවට අභියෝග කරන්නට කාන්තාවක් ඉන්නවා කිව්වොත් ඔබ පිළිගන්නවද? ඔව්. දිරිය කාන්තාවන් අතරේ නවීන විද්‍යාවත් එක්ක හැප්පෙන්න පුළුවන් අපේ තාක්ෂණයෙන් වැඩ කරන අය හොයාගෙන අපි එනවා ගෙලියෝට. මහනුවර ගෙලියෝ ඉන්න ඩොක්ටර් කාංචනා කොහොමන්ගේ හොයාගෙනයි හෙළරහස් අපි ආවේ. විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි හස්ති රේඛාවලට ඇය විශේෂඥවරියක්. කතා කරලා බලමු. මොකද්ද මේ තියෙන සුවිශේෂත්වය කියලා. අයිබෝන් ඩොක්ටර්. අයිබෝන්. ඩොක්ටර් මොකද්ද මේ හැංගිලා කරන රාජකාරිය? ඇත්තටම මේකට කියන්නේ අත් විශ්ලේෂණය කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍ය සාධාරණ මිනිස්සු දන්නේ ගොඩක් වෙලාවට අත කියපු ගමන් දන්නේ ආත බල්ල සාත්‍රයක් කියනවා. එහෙම නැත්නම් අර ජ්‍යොතිෂ්‍ය කට්ටිය කරනවා වගේ මේ හඳහම් බැලිල්ලක්ද එහෙම කියලා. නමුත් ඇත්තටම ඒක ඩොක්ටර් මම මෙහෙම දෙයක් දැන් ඇත්තටම අපි පාරේ යනකොට අපේ අත බල්ලත් සාත්‍ර කියනවනේ. ඔව්. ඒතකොට ඒකමනේ මෙතනත් වෙන්නේ. නෑ සම්පූර්ණයෙන් වෙනස් හරි මම පුංචි බාධා කිරීමක් කරනවා. මොකද මේක ඇවිල්ලා සංකීර්ණ කතාවක්. මේක මේ අපි මැදකින් ඇදලා ගන්නට වැඩිය මම කැමති අහන්න. මොකද පාසල් වයසෙන් පස්සේ ඔව් මේ සැලොන් එකක් කරනවා එහෙමත් නැත්නම් වෙනත් දෙයක් කරනවා ඇරෙන්න මොකද්ද මේ අත බලලා කරන්න පටන් ගත්තේ? මොකද්ද මේකේ මේ ඉතිහාස කතාව? ඇත්තටම කියනවා නම් මම O level කරන කාලේ ඉඳන්ම මේ මිනිස් අත ගැන හරි උනන්දුවක් දක්වපු එක්කෙනෙක්. ඒ කියන්නේ අත් බලනවා. ඔව්. ඒකට හේතුවක් තියෙනවා. මොකද මගේ අත හරි වෙනස්. ඇත්තටම කිව්වොත් මගේ අත එකතු කරපුවාම මේ ඇඟිලි ටික නැමිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කට්ටියගේ අත එකතු කරාම ඇඟිලි තුඩු ඔක්කොම එකට එකතු වෙලා අයිබෝන් කියනකොට ලස්සනට තියෙනවා. ඉතින් මට ඕන වුණා බලා ගන්න ඇයි මගේ ඇඟිලි මෙහෙම වෙන්නේ? මොකද මං දාස් ගානක් පුද්ගලයන්ගේ අත් බල්ලවත් හම්බුන්නේ නැහැ මට එහෙම එක්කෙනෙක් මේ ඇඟිලි ඇද වෙච්ච. මම මෙහෙම දෙයක් වෙදක තාම හරියට නැතක් හම්බුන්නේ නැහැ. ඇත්තටම නැහැ. ඉතින් පස්සේ මං හොයාගෙන යනකොට මට හම්බුණා විස්තරයක් ලෝක රූරජින තරඟේ මේ වගේ පිටීමක් තිබුණොත් ලකුණු 10ක් වැඩිපුර හම්බ වෙනවා කිය. නමුත් මට උවමනා වුණා ඇයි අතේ එහෙම එකක් පිහිටන්නේ. දැන් ඕකට උත්තර හොයාගෙන යන ගමනේ තමයි මම මිනිස්සුන්ගේ අත් බලන්න පටන් ගත්තා. එතකොට මට හම්බුණා මිනිස්සුන්ගේ හැසිරීම් රටා. එතකොට මේ දැන් අත් බලන්න පටන් ගද්දි මේ නිකන් දැන් මගේ අත මෙහෙම තිබ්බා කියලා නිකන් බලන්න බෑනේ දැනුමක් තියෙන්න ඕනේ. මේක මේ මෙතන කොහොමද මේක පටන් ගන්න? ඇත්තටම ඕකට හේතු වෙන තව කතාවක් තියෙනවා. මම පොඩි කාලේ ඉඳන්ම මේ අර විද්‍යා ප්‍රබන්ධ කතා බලනවා. X file වෙන්න පුළුවන් 24 වෙන්න පුළුවන්. ගියපු මේ විද්‍යා ප්‍රබන්ධ Sherlock Holmes කතා වෙන්න පුළුවන්. මේවා බලලා මට ආසාවක් තිබුණා FBI එකට යන්න. ඇමරිකාවේ. ඉතින් මට කට්ටිය hina වුණා මේ පුරවැසිභාවය ගන්න බැරි එකේ ඔයා කොහොමද මේ ඇමරිකාවේ මේ රහස් ඔත්තු සේවයකට යන්නේ කියලා. ඉතින් ඒ ආසාවට මම දැනන් හිටියා සාමාන්‍යයෙන් විදේශ රටවල් වල අපිට විශේෂිත වෙච්ච හැකියාවක් තිබුණොත් අනිවාර්යෙන් ඒගොල්ලන් ගන්නවයි කියලා. ඉතින් මට හිතුණා මම වෙනසක් කරන්න. මට පුංචි බාධා කිරීම තවත් කරන්න එනවා. මේ අර හයිලයිට් කරලා ගුවා විදේශ රටවල් වල
විශේෂිත හැකියා තියෙන අයට විශේෂ තැනක් හම්බෙනවා. ඔව්. ඇයි අපේ රටේ විශේෂ හැකියා තියෙන අයට විශේෂ තැනක් හම්බෙන්නේ නැද්ද? ඒක නම් ඇත්තටම කනගාටුයි කියන්නේ. දැන් අවුරුදු 15ක් තිස්සේ මම මේ රටේ ඉන්නවා. මේ වෘත්තියේ යෙදෙනවා. තව වෙනකම් මගෙන් අපේ ශ්‍රී ලංකා රාජ්‍යය හරියමන් තාලේ වැඩක් කරගෙන නැහැ. ඉතින් ඒක කියන්න කනගාටුයි. හැබැයි ලෝකයේ අනිත් රටවල් ගත්තාම මම දැන් රටවල් 20කට විතර මගේ සේවය ලබා දීලා. ඒක අපි වෙනම කතා කරන මාතෘකාවක් වෙනවා. ඇත්ත. ඉතින් FBI එකට යන්න තියෙන ආසාවට FBI එක මොනවද කරන්නේ? රහස් ඔත්තු සේවා එහෙම නැත්නම් මූලික වශයෙන් ඒගොල්ලන් ඇඟිලි සලකුණු පිළිබඳ තමයි ඒගොල්ලන්ගේ වෙනම ඇකඩමියක් පවා තියෙනවා. ඉතින් මට හිතුණා මම මේක අධ්‍යයනය කරන්න ඕනේ. මේකේ මොකක් හරි විශේෂ දෙයක් හොයාගත්තොත් මට පුළුවන් FBI එකට යන්න. අන්න ඒ හේතුව හින්දා තමයි ඇත්තටම මම මේ විෂය ධාරාව ඒ කියන්නේ දැන් මේ පාසල් කාලේ හිටපවල FBI යල්ල. ඔව්. ගුරුවරියක්, වෛද්‍යවරියක්, ඉංජිනේරියක් වෙන්න නෙවෙයි. ඉතින් ඒ සිහිනේ මං ක්‍රමයෙන් සැබෑ කරගත්තා. ඉස්සලාම් මං ඉන්දියානු තානාපති කාර්යාලයේ හරහා මම ඉන්දියාවට ගියා ඇඟිලි සලකුණු විද්‍යාව හදාරන්න. මොකද ඇමරිකාවට යන්න තරම් මේ වත්කමක් නැහැ මට FBI ඇකඩමි එකකට යන්න තරම් කොහොමටවත් ඒකට අවස්ථාව නැහැ. ඉතින් මං ලෝකේ පළවෙනි බියුරෝ එක හොයාගත්තා ඇඟිලි සලකුණු පිළිබඳ ලෝකේ පිහිටවපු. ඒ තමයි කල්කටාවේ තියෙන Central Fingerprint Bureau කියලා තියෙනවා. ඒක තමයි ලෝකේ පළවෙනි ඇඟිලි සලකුණු විද්‍යාගාරය. ඉතින් මම කරපු වැඩේ කල්කටාවට ගිහිල්ලා මේ ඇඟිලි සලකුණු ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. ඉතින් මම පශ්චාත් උපාධි දක්වාම කල්කටාවේ හිටියේ. ඊට පස්සේ මට ඉන්දියන් තානාපති කාර්යාලය හරහා ශිෂ්‍යත්වයක් හම්බුණා. ඉන්දියාවේ ජාතික ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවේ විශේෂ පුහුණුවක් ලැබලා ඒකේ ඇඟිලි සලකුණු පිළිබඳ හදාරලා විදේශ රටවල් වල පොලිස් සේවයේ නියුත අයත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන ඒ විශේෂයෙන්ම ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්න මට අවස්ථාව හම්බුණා. ඉතින් එහෙම ආපු ගමනේ මං අද වෙනකොට යුරෝපා හවුලටත් ගිහිල්ලා තිනවා. යුරෝපා හවුලේ පොලිස් දෙපාර්තමේන්තුවල අයට පවා මගේ මේ විශේෂ ශාස්ත්‍රය දැනට කියන්නේ FBI එකේ ස්ථීර නම් ජොබ් එකක් කරන්නේ නමුත් සේවය දෙනවා. FBI එකේ අයගෙන් මං අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර පොලිසිය අයගෙන් අධ්‍යාපනය ලැබලා තියෙනවා. මගේ හැකියාවන් සහ මගේ විශේෂ ශාස්ත්‍රය ඒ අයට මම ලබා දීලා තියෙනවා. FBI එකක් එක්ක සබඳතා පවත්වන්න අපේ රටේ කෙනෙක්ට පුළුවන්. හැබැයි ඒක සැබෑ වෙලා තියෙනවා. කාන්තාවක් වෙච්ච ඔබ මේ යන මඟ හරි වෙනස්. ඔව්. කොහොමද මෙච්චර දේවල් කරේ? ඇත්තටම මගේ අත් නොහරින උනන්දුවයි අධික කැපවීමයි. කැපවීමනේ අධික කැපවීම. මොකද මං පොඩි කාලේ ඉඳන් දවසට පැය 18ක් වැඩ කරනවා. මේ පැය 18 ඇතුලේ ගෙවල් වල වැඩ වෙන්න පුළුවන්. අපිටත් හරිම අමාරුවෙන් තමයි අපි සම්බන්ධ කරගන්නේ. අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. විවිධාකාර වූ විශේෂ ශාස්ත්‍රයන් මම අධ්‍යයනය කරනවා මේ විෂයට සම්බන්ධ. දැන් අද වෙනකොට මම අධිකරණ විද්‍යා ශාස්ත්‍රයේ විවිධ පැතිකඩවල් අධ්‍යයනය කරමින් ඒ විශේෂ ශාස්ත්‍රය ඉස්සරහට යනවා. මොකද මේ ඇඟිලි සලකුණු ශාස්ත්‍රයේ ගොඩක් දේවල් ලෝකෙට දෙන්න පුළුවන් දේවල් තියෙනවා. මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඇත්තටම දැන් අපේ ලංකාවේ පුද්ගලයන්ගේ දැනුම මට්ටම අඩුයි මේ ඇඟිලි සලකුණු වලින් මොනවද කරන්න පුළුවන් කියලා. එකක් විශ්වාස කරන්නේ නැති බවද? ඒකට හොඳ හේතුවක් තියෙනවා. මොකද අපේ රටේ මිනිස්සු අර গুপ্তයි කිව්වහම එහෙම නැත්නම් අద్භූත දේවල් පිළිබඳ තියෙන විශ්වාසය වැඩි. ජ්‍යොතිෂ්‍ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන දේවමෑණියෝ කෙනෙක්. මේක විද්‍යාත්මකව දැන් අපි කතා කරොත් මේක গুপ্ত ශාස්ත්‍රයක් නෙවෙයි. නෑ. විද්‍යාත්මක පදනමක් තියෙනවා. විද්‍යාත්මක පදනමක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි අනිවාර්යෙන් දන්නවා පොලිස් දෙපාර්තමේන්තුවක අපරාධයක් කරාම අපරාධය තහවුරු කර ගැනීමේ මූලික ලක්ෂණයක් හැටියට ඇඟිලි සලකුණු පාවිච්චි කරනවා. ඒතර හඳුනා ගැනීම සඳහා මේ භාවිතා කරන ක්‍රමවේද විද්‍යාත්මක වෙන්න එපා. අපිට සාත්තරයක් කියලා මිනිස්සෙක් අපරාධකරුවෙක් කරලා එල්ලුම් ගහට යවන්න පුළුවන් නම් ඒ මොකක්ද ඒ ශාස්ත්‍රය? ඔව් දැන් මේ ඇඟිලි සලකුණකින් අපරාධයක් කරපු කෙනා හොයන එක වසර ගාණක් අපිට ඉස්සරහට යන්න පුළුවන්. පුළුවන්. දැන් මේකේ ආරම්භයක් කොතන හරි තියෙන්න බෑ. ඔව්. ඒ ආරම්භය ගැන දන්නවද? ඇත්තටම කිව්වොත් මේ ශාස්ත්‍රයේ දැන් ඇඟිලි සලකුණු වල ඉතිහාසය අවුරුදු 20-30000ක
තරම් ඈතට අතීතයට යනවා. අර මේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගත්තොත් ඒ කියන්නේ මමීවල පවා ඇඟිලි සලකුණු අධ්‍යයනය කරලා ඒ සටහන් තිබිච්ච බවට සාක්ෂි තියෙනවා. නමුත් දැන් මේ මම කරන ශාස්ත්‍රයේ තියෙනවානේ ඇඟිලි සලකුණු වලින් පුද්ගලයෙක්ගේ හැසිරීම් රටා එහෙම නැත්නම් අසනීප විවිධාකාර වූ අසනීප එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහ ඒ ගොඩාක් දේවල් ඇඟිලි මේ සලකුණු විද්‍යානුකූලව සාධක තියෙනවා. විද්‍යානුකූල සාධක තියෙනවා. පළවෙනියට පටන් ගත්තේ ඇත්තටම මේ මහා ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ. ඒ කාලේ ඇඟිලි සලකුණු බලලා මිනිස්සුන්ට මරණීය දඬුවම් දීලා තියෙනවා. අංක එකට කරේ මාපට ඇඟිල්ල කපලා දාන එක. අපරාධකාරයෙක් අහුණාම අත බැලුවා මෙයා වරදකාරයද නැද්ද ඇනලයිස් කරා ඊට පස්සේ මාපට ඇඟිල්ල කපලා මහපට ඇඟිල්ල කපන හේතුව ඒකට හේතුව ඔයගලන් නිකමට හොයලා බැලුවොත් මාපට ඇඟිල්ල කර්මාන්ත ශාලාවක කාගේ හරි කැපුණොත් අනිවාර්යෙන් කෝටියක පැනලා වන්දියක් නම් දෙනවා. ඒකට හේතුව මාපට ඇඟිල්ල කාගේ හරි කැපුණොත් ඒ මනුස්සයාගේ ජීවිතේ මැරුවට වඩා දරුණු. හේතුව අපේ ශිෂ්ටාචාරයත් එක්ක ගත්තහම අපේ පරිණාමයත් එක්ක ගත්තහම මිනිහා කියන්න මනුස්සයා කියන්න මූලික සාධකය තමයි මාපට ඇඟිල්ල. පරිණාමයේ තියෙන විශිෂ්ටම සාධකය තමයි මාපට ඇඟිල්ල. ඒතකොට මේ මාපට ඇඟිල්ල නැතුව ඔයාගේ මේ ඇඟිලි හතරෙන් වැඩක් නැහැ. මේ ඇඟිලි හතරෙන් තුනක් කැපිලා ගියත් මාපට ඇඟිල්ල තියෙනවා නම් වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි දඬුවමට මේක කපලා දාන්නේ. මේක මේ දැන් අපි ආරම්භෙත් අහනවා මේ කතාවේ කොතනද ඔබතුමිය මේක ඉගෙන ගත්තේ කියලාත් අහනවා. ඔව්. ගෙදරින් කොතනකවත් බාධාවක් ආවේ නැද්ද? අද වෙනකම් බාධාවක් නෑ. මොකද මං පොඩි කාලේ ඉඳන් කරපු හැම දෙයකටම මට සහාය හම්බුණා. මගේ දෙමව්පියන්ගෙන්, ඒ වගේම මගේ සහෝදරයන්ගෙන්, ඒ වගේම තමයි මට මේ අධ්‍යාපනය හදාරන්න අර කියනවනේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් හිටියොත් තමයි වැඩිම මේ මිනිස්සෙක් ඉස්සරහට යන්නේ. ඒකින්ද මට එහෙමත් දැටි විරුද්ධ කට්ටියකුත් හිටියා. ඒ කියන්නේ දැන් විශේෂයෙන් ගත්තොත් අපේ ලංකාවේ ජ්‍යොතිෂ කට්ටිය වෙන්න පුළුවන්. මොකද මේක ශාස්ත්‍ර කලාවට අදින මගේ කකුලෙන් අදින්න ඉන්න පිරිස බොහොම බලවත්. ඒ අතර මම මේ විද්‍යාත්මක ක්‍රමය තහවුරු කරගෙන ලෝකෙ ඉස්සරහට යනවා. ඉතින් මම ඒ ගැන බොහොම සතුටුයි. මොකද හොන්ත ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ඉන්නවා කියන්නේ ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. අලුත් අදහස් හිතෙනවනේ. අපි ඩොක්ටර් කාංචනා හොයන් ආවිල්ලා කතාව පටන් ගන්නදිම ඇගේ වතකොතකනම ගැහුවේ. මොකද ඇය කොහොමද මේ ගැන මේ ශාස්ත්‍රය පිළිබඳ දැනුම ගන්න. එහෙම නැත්නම් කොහොමද මේකේ තියෙන විහිදිලාගේ වපසරිය කියන එක. අපි කතාවේ හොඳම හරියට තමයි එන්නේ. මොකද ජ්‍යොතිෂය කියන කෑල්ල ගෑවුවා. එතකොට මට ජ්‍යොතිෂය කියන එක ගැන යන්න වෙනවා. මොකද මේ ජ්‍යොතිෂය කියන එක පිළිගන්න වෙනවද? එහෙමද මේ හස්ත මේ අපි දැන් අත්තේ රේඛා ශාස්ත්‍රයයි මේ ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධයක් තියෙනවද? මෙන්න මෙහෙම එකක් කියන්න පුළුවන්. දැන් අපේ කට්ටිය දැන් ඔයා වුණත් කියන්නේ අතේ රේඛා ශාස්ත්‍රය කියලානේ. දැන් අතේ රේඛා විතරයි මිනිස්සුන්ට මතක තියෙන්නේ. අපි බලන්නේ අතේ රේඛා විතරද? අපි බලන්නේ ඒකනේ. ඇත්තටම අතේ අධ්‍යයනය කරන්න ඊට වැඩිය දෙයක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් ඕගොල්ලන් ඇඟිලි සලකුණු කොහොමද දන්නව? අතේ රේඛා ටික පේන්න තියෙන හින්දා දන්නවා. නමුත් අතේ ඇඟිලි වල දිග පළල ගැන අධ්‍යයනය කළා නැහැ. මේ අතේ හැඩතල ගැන මිනිස්සුන්ට අවධානයක්. ඒ කියන්නේ දැන් අපි අල්ල විතරක් නෙවෙයි. මුළු පිටපැත්තත් බලන්න. අත කියන්නේ මෙතන ඉඳන් මෙතනට එනකන් කොටසම අත තමයි. මිනිස් අත. අනිත් එක අතට එක අතක් නෙවෙයිනේ අපිට තියෙන්නේ. අත් දෙකක් තියෙනවා. ඒතර අත් දෙකම බලන්න. සාමාන්‍යයෙන් ශාස්ත්‍ර කට්ටිය බලන්නේ එක අතයි. එතනත් අත් බැලිල්ලෙත් මේ වෙනසක් තියෙනවා. දැන් කාන්තාව වම බලනවා, පිරිමියා දකුණු බලනවා. අන්න ඒක තමයි. ඇත්තම කතාව කිව්වොත් අපේ මොලේ අපි වැඩ කරන අත තියෙන දැන් මම දකුණත් කරුවේ. එතකොට මගේ දකුණු අත කියන්නේ වැඩ කරන අත. ඒ කියන්නේ මගේ මොලේ වම් පැත්ත තමයි මේ දකුණු අතෙන් කියවෙන්නේ. එතකොට වම් අතෙන් කියවෙන්නේ මගේ සාමාන්‍යයෙන් වැඩ කරන පැත්ත. ඒ කියන්නේ මොලේ දකුණු පැත්ත. ඉතින් අත් දෙකම බලන්න නැතුව කොහොමද අපි මිනිස් මොලේ අධ්‍යයනය කරන්නේ? ඒ නිසා දෙකම බලන්න ඕනේ ස්ත්‍රී පුරුෂ පාර්ශවයකින් තොරව. එතකොට දැන් වමත් කරුවෙකුගේ දකුණ බලලා කියලා එහෙම හේතුවක් නැහැ. අනිවාර්යයෙන්ම ස්ත්‍රී පුරුෂ වුණත් දෙකම බැලිය යුතුයි. එතකොට මෙහෙම මම තර්කයක් ගෙනාවොත් එතකොට දැන් අපි කියනවා මලයාලම් අපි මලයාලම් මේ අත්‍රේඛා සම්බන්ධ මලයාලම් කට්ටිය සුවිශේෂ තැනක් තියෙනවා. අපි දකිනවා වීදිවල ඉන්නවා. අපි යනකොට අතපෙන්නන්න මහත්තයා මේ එතකොට මේ මම තරකයක් ගෙනාවොත් ඒ අය මොකද්ද මේ කරන්නේ? මෙහෙමයි. අද්දාස් ගානක් බලන මම අත දෙද්දි කියන නෑ මහත්තයා ඔයාගේ දකුණු අත දෙන්න. ඔව්.
ඒක ගුප්ත ක්‍රමයට. ගුප්ත ක්‍රමය කියන්නේ ඒගොල්ලන් තුල තියෙන අමුතු අධිමානසික තත්ත්ව. ඒ කියන්නේ අපි ඕකට ගොඩක් වෙලාවට මනෝවිද්‍යාව වශයෙන් ගත්තාම ඔය සිග්නොෆීරියා වගේ රෝග ලක්ෂණවල එහෙම නැත්නම් යම් මානසික තත්ත්වවල ලක්ෂණ මම තව තර්කයක් ගෙනාවොත් ඩොක්ටර් දැන් අධිමානසිකත්වය කියන එක යාගේ තියෙන යාට තියෙනවා গুপ্তකම. එතකොට ඩොක්ටර්ගේ මොකද්ද තියෙන්නේ? මගේ තියෙන්නේ තනිකර විද්‍යානුකූලව විශ්ලේෂණය කිරීම. අධ්‍යයනය කිරීම, විශ්ලේෂණය කිරීම ඊට පස්සේ නිගමන වලට එළවීම. ඒතකොට මේක ක්‍රමවේදයක්. අපි කවදාවත් අතක එක රේඛාවක් දැකලා, එක ඇඟිල්ලක් දැකලා කවදාවත් මිනිස්සුෙකුට පලාපලයක් කියන්නේ නැහැ. එහෙම නැත්නම් විස්තරයක් කියන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් තහවුරු කරන්න සාධක පහක්වත් අවම වශයෙන් තියෙනවා. ඩොක්ටර් මේක දැන් අපි කතා බහ කරනකොට මට තර්කමයි ගේන්නේ. මොකද මේක ඇත්තටම මේක ඔප්පු කරන්න ඕනේ. මේක මේ ක්‍රමේ හරිද? මේක ඇත්තම දෙයක්ද? ඔව්. එතකොට දැන් මේක ඇත්තටම ඇවිල්ලා බලද්දි අපිට හිතා ගන්න බෑ. බැලු බැල්මට ඩොක්ටර් බලපුවා හිතන්නේ කවුරුත් කිසිම කෙනෙක් හිතන්නේ මෙහෙම දෙයක් කරන කෙනෙක් කියලා. හැබැයි හෙළරහස් බලන අයට කියන්න ඕනේ මේක මේ ඇත්තද? දැන් මම ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න තමයි අරන් එන්නේ. මම මෙහෙම දෙයක් ඩොක්ටර් කතාවක් ගොතනවා. ඩොක්ටර් කතා කරන්න හැකියාව තියෙනවා. ඔව්. අර මලයාලම් පිරිසත් කරන්නේ මේකමයි. හැබැයි ඇයට මේක තහවුරු කර ගැනීමට ප්‍රබන්ධයක් නැහැ කොතනම. නමුත් ඩොක්ටර් ප්‍රබන්ධ ගොඩනගාගෙන තියෙනවා. ඔව්. මම තර්ක කරොත් මේක මේ එකම ක්‍රමයේ දෙපැත්තකට කතා කරනවා කිව්වොත් මෙහිමයි. අපිට දැන් මමත් තර්ක මත තමයි යන්නේ. හැබැයි මම කියන හැම එකකටම ඔයාලට ඔප්පු කරන්න පුළුවන් මගේ කේස් ස්ටඩීස් තියෙනවා. මොකද අපි සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයකදී අපිට යමක් තහවුරු කිරීම සඳහා සාක්ෂි තියෙන්න ඕනේ. විශේෂයෙන් මම මේ අධිකරණ විද්‍යා ශාස්ත්‍රයක ඉන්න කෙනෙක් හැටියට සාක්ෂි තමයි මගේ අංක 1ට තියෙන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් මාව අභියෝගයට ලක් කරනවා නම් මගේ සුදුසුකම් අභියෝගයට ලක් කරනවා නම් ඒක මට සාමාන්‍ය දෙයක්. මොකද අපි උසාවියකට ගියාම ඇඟිලි සලකුණු වෙනුවෙන් පෙනී සිටිනකොට අංක 1ට නැගෙන්නේ අපේ සුදුසුකම් සහ අපිව අභියෝගයට ලක් කිරීම. ඔය එතරම් ප්‍රශ්නයක් එනවා අපිට අර වීදියේ රේඛා බලන කෙනෙක් උසාවියට ගෙනියලා තාවුරු ගන්න ගියොත් කිසිම වෙලාවක එයාව ඔප්පු කිරීමේ සාධකයක් නැහැ. මොකද්ද තියෙන හැකියාව කියන එක. ඔව්. විශේෂඥ කෙනෙක් වෙනකොට අපි දැන් කවුරු හරි කෙනෙක් නමට කලින් දානවනේ ආචාර්ය වෙනකොට ඒක හොඳ ප්‍රශ්නයකට එන්න යන්නේ. දැන් අපි කතා කරලා තියෙන අපිට තියෙන මේ පෙන්වන්න පුළුවන් තර්ක දැන් අපි මම තර්කයක් ඉදිරිපත් කරනවා ඔබතුමී ඒකට හේතු සාධකත් එක්ක පිළිතුරු දෙනවා. මේකේ තියෙන විශේෂ දෙයක් තියෙනවා. ඒතකොට ඔබතුමීට තියෙන මොකද්ද මේ විශේෂ ගොඩනගාගත්ත අපි කතා කරොත් මේ ඉගෙනගත්ත දේ මොකද්ද? ගරුණම්බුනාම මොනවද? ගරුණම්බුනාම නම් ගොඩාක් තියෙනවා විවිධ වූ ශාස්ත්‍රයන් යටතේ. මම දැනට පාවිච්චි කරන්නේ අත් විශ්ලේෂණය සඳහා මට අත් විශ්ලේෂක කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඇඟිලි සලකුණු විද්‍යාඥ එහෙම නැත්නම් උසාවියේදී පාවිච්චි කරනවා ෆින්ගර්ප්‍රින්ට් එක්ස්පර්ට් කියලා. ඒකට හේතුව අධික කාලයක් ඒ ඇඟිලි සලකුණු තහවුරු කර ගැනීම සඳහා ඒ පළපුරුද්ද තියෙන්න ඕනේ. දැන් පළපුරුද්ද කිව්වහම දැනපුරුද්ද, කලපුරුද්ද මේ හැම පුරුද්දක්ම එකතු වෙලා තමයි පළපුරුද්ද හැදෙන්නේ. ඒ කියන්නේ දැකපුරුද්ද, කලපුරුද්ද සහ දැනපුරුද්ද. ඩොක්ටර් මෙන්න මෙහෙම දෙයක් කියන්නත් ඕනේ. දැන් කාන්තාවගේ වයස අහන්න හොඳ නැහැනේ. නමුත් ඔබ වයසෙන් මුහුපුරා ගිය කෙනෙක් නෙවෙයි. බැලු බැල්මට තාම බැලු හිතන කෙනෙක්ට කියන්න පුළුවන් මෙයාට එච්චර වයස නැහැ. කොහොමද මේ පළපුරුද්ද, දැකපුරුද්ද, කලපුරුද්ද මේ හැම දෙයක්ම තියෙනවා. ඔව්. එතකොට මේක මේ ඇත්තටම දෙගඩියාවක් බලන අයට මෙහෙම අය ඉන්නවද? ඇයට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? මෙන්න මෙහෙම දේවල් තියෙනවා ඩොක්ටර්. මම හේතු සාධක අත්‍යවශ්‍යයි මේ වගේ දේවල් කතා කරනවා. මොකද අපිත් සෝෂල් මීඩියා විදිහට ජනතාවට පෙන්වන්න ඕනේ හරි දේ. කතා කරන්න ඕනේ තර්කානුකූලව අපි ගේන්න ඕනේ නිවැරදි දෙයක් වෙන්න. නිවැරදි දෙයක්. මම මෙහෙම දෙයක් ඇහුවොත් දැන් උසාවිය ගැන කතා කරනවා. ඔව්. ඩොක්ටර් උසාවිය කේස් ෆලෝ කරනවද? ඇත්තටම මේ ලංකාවේ උසාවිය මේ වෙනකොට ඩොක්ටර්ගෙන් ප්‍රයෝජන ගන්නවද? ලංකාවේ අධිකරණ ශාස්ත්‍රය නම් අද වෙනකොට තවම මගෙන් ප්‍රයෝජනයක් අරගෙන නැහැ. නමුත් මම විදේශ රටවල් වල අදාළ පොලිසි වලට ඒගොල්ලන්ගේ කේස් ස්ටඩීස් වලට පරීක්ෂණ කටයුතු වලට විමර්ශන කටයුතු වලට දායකත්වයේ සපයනවා. ඇත්තටම ගත්තොත් දැන් මම කිව්වේ ටයිටල් තියනවා කියලා. එතකොට මම ඇඟිලි සලකුණු විද්‍යාඥයෙක් හැටියට තමයි ලෝකෙ ප්‍රචලිත. මොකද මේ අත්විශ්ලේෂක කියලා කියන්නේ මේ සම්පූර්ණ අතම අධ්‍යයනය කරන හින්දා. ඒක තමයි මට හරියන ඇත්තටම හොඳම ටයිටල් එක. ඊට අමතරව මම මේ ශාස්ත්‍රීය විද්‍යාඥ කෙනෙක්. වෛද්‍ය ශාස්ත්‍රයේවත් එහෙම නැත්නම් වෙන කොහේ හරි ශාස්ත්‍රයකවත් නෙමෙයි. මගේ මේ විෂය පතේ යටතේ මම විශේෂයි. ලංකාවට මේකයිද? දැනට දන්න තරමින් නම් කවුරුත් මේ මගේ ශාස්ත්‍රයේ අධ්‍යයන කටයුතු කරපු අය නැහැ.
ඒ වගේම තමයි ඉන්දියාවෙත් ඇඟිලි සලකුණු විශේෂඥයෝ ඉන්නවා. නමුත් මගේ මේ ශාස්ත්‍රී කියන්නේ මිනිස්සුන්ගේ හැකියා ඇඟිලි සලකුණු වලින් එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ තියෙන අතේ චර්යා කියන්නේ චර්මීය රටා වලින් චර්යා රටා විස්තර කරන්න පුළුවන් කෙනෙක් තාම නැහැ. බොහොම සීමා සහිත පිරිසක් තමයි ලෝකෙ පුරා ඉන්නේ. දැන් උසාවියට අපි උසාවිය ගැන කතා කරන්නේ ડોක්ටර්. එතකොට දැන් ලංකාවේ උසාවියෙන් තාම වැඩ ගන්නෙ නැහැ. ඔව්. නමුත් ඔබතුමිය විදේශ රටවල් වල උසාවිත් කරනවා. අපිට කියන්න බෑද මොකද්ද එක යම් කිසි සිද්ධි රාමුවක් තුල කොහොමද ඒක හැන්ඩල් කරේ කියන එක? ඇත්තටම මෙහෙමයි. දැන් සමහර ඒවා එනවා අපි අපරාධයක්. දැන් අපිට පුද්ගලයෙක් අපි මිනිමෙරුමක් ගත්තොත් ඔව්. දැන් පුද්ගලයෙක් අපිට හංවඩු ගහන්න බෑ ඔයා මිනිමරුවෙක් කියලා. ඔයා මේ ස්ත්‍රී දූෂකයෙක් කියලා. ඒත් මිනිස්සෙක්. නමුත් අපි මේ මොකක් හරි අපරාධයක් කරන්න පාදක වෙච්ච පසුබිම ඒක අපිට අතබල්ලා අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව අපිට දැන් අපි හිතමුකෝ මිනිමරුමක් ගත්තාම මිනිමරුමක් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් පිහියෙන් ඇනලා මරන්නත් පුළුවන්. බෙල්ල හිරගල්ලා මරන්නත් පුළුවන්. ගිල්ලලා මරන්නත් පුළුවන්. පුච්චලා මරන්නත් පුළුවන්. විවිධාකාර විදිහට මරන්න පුළුවන්. එතකොට මට පුළුවන් නම් අදාළ අපරාධකාරයාගේ එහෙම නැත්නම් සැකකරුවාගේ අතේ සටහනක් බලලා මෙන්න මේ මිනිස්සයා අපරාධයක් කරනවා නම් මෙන්න මේ ක්‍රමවේදය තමයි අනිවාර්යෙන් ඒ මොකක් හරි අපරාධය කරන්න ඇප්ලයි කරන්න. ඒ කියන්නේ මේ ඔබතුමිය කියන්නේ මේ අපරාධය කරන්න පාවිච්චි කරපු ක්‍රමවේදය මේ අත බලලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපරාධ කරුවා එහෙම නැත්නම් සැකකරුවාගේ අත බලලා ඔහු මෙන්න මේ ක්‍රමයට තමයි මේ මිනිමෙරුම කරේ. ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ ඒකට පාදක වෙච්ච පසුබිම. මේකට මේ විද්‍යානුකූල ක්‍රමයක් තියෙනවද? ඇත්තටම ඔව්. ඒ කියන්නේ පරිණාමයේ ඉඳන් අපි අධ්‍යයනය කරපුවාම මිනිස් අපි අත අධ්‍යයනය කරන්නේ වඳුරගේ එහෙම නැත්නම් වඳුරටත් කලින් ඉඳන් තමයි මේ මිනිස් ඒ කියන්නේ අත කොහොමද විකසනය වෙන්නේ කියන එක අධ්‍යයනය කරන්නේ. එතකොට ඒ අධ්‍යයනයේදී අපේ චර්යා රටා කොහොමද මේ පරිණාමික චර්යා රටා එක්ක සම්බන්ධ වෙන්නේ? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැකලා ඇති සමහරුන්ගේ අත්වල තියෙනවා මෙතන ඉඳන් මෙතනට මේ දිග තනි රේඛාවක්. ඒකට කියනවා සිමියන් ලයින් කියලා. නැත්නම් වානර රේඛාවක් කියලා කියන්න පුළුවන් සරලව. දැන් ඒ වගේ එකක් තියෙනකොට ඒ සත්ව ගති ලක්ෂණ මිනිසුන්ගේ අත්වල තියෙනවා. දැන් ඒකත් එක්ක තරහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රජනනය සඳහා දක්වන කැමැත්ත වෙන්න පුළුවන්. ඒවා සත්තුන්ට සාපේක්ෂව ඒ සත්ව ලක්ෂණ දරනවා. ඒ නිසා තමයි අපිට අන්න ඒවා අධ්‍යයනය කරලා කියන්න පුළුවන් මෙන්න මෙයා මෙන්න මේ වගේ ලක්ෂණ මත තමයි මේ වගේ කටයුත්තකට පෙළඹෙන්නේ කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් මම ඔය කියපු රේඛාව අපරාධකාරයෝ 100ක් ගත්තොත් 100න් 95කටම ওই රේඛාව තියෙනවා. ඒකේ විවිධ ප්‍රභේද තියෙන්න පුළුවන්. නමුත් ওই රේඛාව තියෙනවා. ඒක පරීක්ෂණ කරලා අපි තහවුරු කරලා තියෙන එකක්. දැන් මේ වෙනකොට දැන් ඔබතුමිය දැන් මට මෙහෙම දෙයක්ත් අහන්න සිද්ධ වෙනවනේ. දැන් ලංකාවේ මේක කරන්නේ නැහැ. නමුත් විදේශ රටවල් වල කරනවා. මේක විදේශ රටවල කරන නිසා මේක පිළිගන්නවා කියන්න පුළුවන්. විද්‍යානුකූලව මේක වෙන රටවල් වල පිළිගැනීමක් තියෙනවද? විශාල පිළිගැනීමක් කරනවද මේකට? ඇත්තටම තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ජීවදත්ත. අපි කියනවානේ දැන් ඕගොල්ලන්ට ඇහිලා පුරුද්ද තමයි ඇඟිලි සලකුණු. ෆින්ගර් ප්‍රින්ට් එක අපි පාස්පෝර්ට් එකට තියෙනවා, ඩෙන්ටිටි කාඩ් එකට තියෙනවා, ඊට පස්සේ ලයිසන් එකට තියෙනවා, ඊළඟට විදේශ රටකට යද්දි වීසා සඳහා අපි ඇඟිලි සලකුණු තියෙනවා. ඒතකොට ජීවදත්ත ක්‍රම වලින් අපේ ලංකාවේ අයට ප්‍රචලිතම දේ තමයි ඇඟිලි සලකුණු. හැබැයි ඊට අමතරව ඇහැ ගන්නවා. ඇහි iris recognition, retina recognition මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඊට අමතරව මිනිස්සු පියවර තියෙන විදිය. කකුල් දෙක මෙහෙම යන විදිහ අනුවත් මිනිසුන්ගේ චර්යා රටා එහෙම නැත්නම් හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් අමතරව ගත්තොත් අපි ඇඟේ මේ තාප තරංග, බොඩි ඕඩෝ එක, එහෙම නැත්නම් බොඩි එකේ තියෙන මේ හීට් එක ඒවත් ජීව විද්‍යාව හැටියට අපි ජීව දත්ත හැටියට ගණන් හදනවා. ඉතින් ඒකෙන් දැනට තියෙන ජීව දත්තවල වැඩි හරියක් අතේ තියෙන මේ නහර පද්ධතිය මේම කරාම තියෙන්නේ නහර අතේ මේ නහර පද්ධතියත් හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරනවා. ඒතකොට ඇඟිලි සලකුණු තියෙනවා, මේ නහර පද්ධතිය තියෙනවා, ඊළඟට මේ අත සම්බන්ධව අපිට ගන්න පුළුවන් රේඛා වෙන්න පුළුවන්. ජීවදත්ත ගොඩේ බහුතරයක් තියෙන්නේ අතේ සම්බන්ධ දේවල්. එතකොට අපේ මේ අත කොච්චර විද්‍යාත්මකද කියන එක අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. දැනට සාමාන්‍යයෙන් කේස් කීයක් විතර හැන්ඩල් කරලා තියෙනවද?
ඒවා විසඳලා තියෙනවා 100%ම ඔබතුමිය දුපු පිළිතුරු නිවැරදි වෙලා තියෙනවද? ඇත්තටම ඒ කියන්නේ මට කියන්න පුළුවන් 98ක් මගේ කේස් ස්ටඩි සාර්ථකයි කියලා. 100ක් කියන්නේ. මොකද ප්‍රතිචාර දක්වන්නේ නැති මිනිස්සුත් ඉන්නවනේ. මම උපදෙස් දුන්නාට පස්සේ ප්‍රතිචාර එන්නේ නැති අයත් ඉන්නවා. ඒ අය ගත්තාම අපිට අර 102 අතාරින්න වෙනවා. නමුත් ප්‍රතිචාර දක්වන අය ගත්තාම දැනට මගේ ගාව වාර්තා තියෙනවා 3000ක්. 3000ක් කියන්නේ මගේ ගාවට ආපු අයගේ අත් සටහන් එක්ක ඇඟිලි සලකුණු තියෙනවා 30000කට අධික ප්‍රමාණයක්. එතකොට ඒ අයගේ ජීවිත කතා මං විශ්ලේෂණය කරපු දේවල් සහ ඒ අයගේ ජීවිත කතාව. ඊට පස්සේ ඒවා වෙනස් වෙච්ච හැටි. මෙන්න මේ වගේ කේස් ස්ටඩීස් තියෙනවා 3000ක්. අපි දැන් නීතිමය පැත්තේ මට අවසානයෙන් අහන්න දෙන ප්‍රශ්නේ ඔබතුමිය විහිං මේ රේඛා සටහන් බලපු මිනීමරුවෙක් ඝාතකයෙක් හොයලා තියලා තියෙනවද? ඇත්තටම ලංකාවේ නෙවෙයි. ලංකාවේ ඉන්නවා කීප දෙනෙක්ම. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ මට පුංචි මතක් කිරීමක් කියන මතකයක් තියෙනවද මේ වගේ ඝාතකයෙක් කෙව්වා කියන එක අපිට තන ස්ථානය අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙම කිව්වොත් නෙවෙරද? හරියට මං කව තමතක නොවන දේවල්. ඔව් මගේ ගාවට ආවා ඇත්තටම විවාහක යුවලා. දෙන්නම දෙවනි වර විවාහ වෙච්ච යුවලා. ඉතින් ආවෙන් පස්සේ දෙන්නම මගේ අත්සට හම්බලා ගන්න පරීක්ෂා කරගන්න තමයි ආවේ. ඉතින් පළවෙනියට මම බැලුවේ කාන්තාවගේ බල්ල විස්තර ඔක්කොම කිව්වට පස්සේ මම යාගේ සැමියාගේ අත බලන්න පටන් ගත්තා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් මේ අත් විශ්ලේෂණය කරන වැඩේදී අපි පුද්ගලිකතාවය බොහොම උසස් අන්දමින් රකින්න කෙනෙක් මම. ඒ කියන්නේ අදාළ පුද්ගලයාට පමණයි. විශේෂිත හේතු මත එක්කෝ එයාට ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්වයක් තියෙනවා නම් කියන අමතක වීමේ රෝග තත්ත්වයක් තියෙනවා නම් එහෙම නැත්නම් මන්ද මානසික තත්ත්වයකින් පෙළෙනවා නම් එහෙමත් නැත්නම් යම් කිසි විදිහේ ආබාධිත ගොඩට වැටෙන කවුරු හරි කෙනෙක්ගේ නම් අන්න එහෙම එක්කෙනෙකුට එක්කෝ වයසෙන් අඩු අතදරුවෙක් වගේ එක්කෙනෙක්ගේ නම් අපිට ඒ බාරකරුට ඉන්න කියන්න පුළුවන්. එහෙම නැතුව අවුරුදු 18ට වැඩි සිහිබුද්ධිය ඇති සියලුම දෙනාට තනියම තමයි අපේ කන්සල්ටේෂන් එක දෙන්නේ. ඒකට හේතුව මිනිස්සෙගේ අතිශය පුද්ගලික කාරණා අපිට අතක් බලද්දී අහු වෙනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මට එවැනි දේවල් කියන්න පුළුවන් කියලා. නමුත් ඒක විද්‍යාත්මකයි. ඒවෙන් ගැටලු අවම කරන්න තමයි අපි තනියම ඒකට අදාළ කන්සල්ටේෂන් එක දෙන්නේ. ඉතින් දැන් මම මේ දෙන්නටම කිව්වා කරුණාකරලා තනියම කන්සල්ටේෂන් එක ගන්න කියලා. නමුත් අර තියෙනනේ විශ්වාසය පෙන්වන්න ඕනේ හින්දා නෑ. අපිට ඔයා ඕන එකක් කියන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ. හැමදේම දන්නවා. දැන් මම මේ වගේ වෙලාවකදී අතිශය අපහසුතාවයටපත් වෙනවා. මම කොහොමද මේක කියන්නේ? ඉතින් මට පුළුවන් උපරිමයෙන් මම විස්තර කළා අන්තිමට කිව්වා ගෙදර ගිහිල්ලා බාත්රූම් එකට ගිහිල්ලා හරි කමන්නේ මිනිස්සයා නැති වෙලාවක මට කෝල් එකක් අරගන්න කියලා. ඒකට හේතුව මට කියන්න උවමනාකම තිබුණේ ඒ සැමියාට අධික ලෙස කෝපය ඇති වෙන කෙනෙක්. ඒ කියන්නේ තරහවේ උපරිම මට්ටමකට යන කෙනෙක්. ඒ උපරිම මට්ටමට ගියාම එයාම කරන්නේ මොනවද කියන්නේ මොනවද එයාටත් මතක නැහැ. හැබැයි හොඳ මිනිස්සෙක්. දුර්වලකමට තියෙන්නේ තරහව. ඉතින් මං ඒ කාන්තාවට කිව්වා ඔබ මේ පුද්ගලයාගේ තරහව පාලනය කරගන්න. ඒ හැකිතාක් තරහවෙන් ඈත් වෙන්න නැත්නම් අනිවාර්යෙන් මැරුම් කනවාමයි. මම කියලා අවුරුදු 1කමාරක් ගියා. මම ඒකට විකල්පත් එයාට කිව්වා තරහවෙන් හැම වෙලාවෙම ඈත් වෙන්න කියලා. ඉතින් විදේශ රටක ඉන්න දෙන්නේ දැන් අවුරුදු 1කමාරකට පස්සේ මගේ අනාවැකිය සනාථ කරමින් තරහ ගියපු වෙලාවක පිහියෙන් බෙල්ල මැදින් අදිනකොට තමයි මේ අල්ලපු ගෙදර මිනිස්සෙක් වාසනාවට පොලිසියට කතා කරලා මැරෙන්න නැතුව බේරුණා. නොමෙරි බේරුණා. නමුත් සිර දඬුවම් බින්දා සැහෙන කාලයක්. ඉතින් අර ඒ වගේ අපි බේරණ ඒවාක් තියෙනවා. එතනදී මං කියපු ඒවා එයාට මතක් කරලා තිනවා මං කොහොමද මේකේ තව දුරටත් මේ මිනිස්සයව තරහ ගස්සන්න නැතුව මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඉතින් අපේ යුතුයකම තමයි කෙනෙක් අනතුරටපත් වීමෙන් වළක්වන එක. අපි කවුන්සිලින් කරලා හරි එහෙම නැත්නම් මේ හඳුනා ගැනීමෙන් වැඩක් තියෙන්න එපා. සේවයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ විස්තර කියලා වැඩක් නැහැ. විස්තරයට ප්‍රතිකාරයකුත් තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා අපිට. දැන් මගේ රේඛා සටහන අද මේ විදිහට තියෙනවා. ඔව්. හැබැයි මම දන්නේ නැහැ තව අවුරුදු 10ක් විතර යනකොට මගේ මේ රේඛා සටහන වෙනස් වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඔව්. එහෙම වුණොත්
ඔබතුමිය දැන් අද බලලා කියනවා මගේ මෙන්න මෙහෙමයි කියලා. ඔව්. තව අවුරුදු 10කින් මගේ රේඛා සටහනේ විදිහට මේක වෙනස් වීමට හැකියාවක් තියෙනවද? කොහොමද මේක අතර තියෙන මේ සම්බන්ධය? ඇත්තටම කිව්වොත් අපි අතක් අධ්‍යයනය කරද්දී කොටස් 4ක් පාවිච්චි කරනවා. පළවෙනි අපි ෆස්ට් ප්‍රයොරිටි එක එහෙම නැත්නම් ප්‍රමුඛතාවය දෙන්නේ අතේ තියෙන මේ චර්මීය රටා. එහෙම නැත්නම් ඕගලන් දන්න භාෂාවෙන් කිව්වොත් ඇඟිලි සලකුණු. ඒක අම්මගේ බඩේ ඉන්නකොට මාස 3ේදී වර්ධනය වෙලා හැදුනෙන් පස්සේ ආය මැරිලත් මලමිනිය දිරනකම් ඇඟිලි සලකුණු වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේක DNA එහෙම නැත්නම් ඔයාගේ තියෙන ජාන වලට සම්බන්ධයි කියලා අපිට කියන්න පුළුවන්. නොවෙනස් වෙන එක. ඒ වගේම තමයි මේක පුද්ගලයෙක්ට ආවේනිකයි. අනන්‍යයි. ඒක නිසා ඒකත් අපි පාවිච්චි කරනවා හඳුනා ගැනීම සඳහා. ඊළඟ එක තමයි දැන් දෙවෙනි කොටාසේ. එහෙම නැත්නම් දෙවෙනි මේ ප්‍රමුඛතාවය දෙන්නේ අතේ තියෙන මේ ඇඟිලි වල දිග පළල. ඒ කියන්නේ මේ ඇඟිල්ලක් මේ අතේ අල්ල දිග පළලට කොහොමද සම්බන්ධතාව දක්වන්නේ. ඒකත් ඔයා අම්මගේ බඩේදී වැඩෙනකොට මේ අතක් හැදුනාට පස්සේ ඉඳන් මැරෙනකම්ම අනුපාතය එකයි. හැබැයි ඔයාට ආතරයිටිස් වගේ එහෙම නැත්නම් මේ ඇඟිලි ඇද වෙන ලෙඩක් හැදුන්නේ නැත්නම් ඒ අනුපාතයත් එකයි. එතකොට දෙකක් අපිට තියෙනවා නොවෙනස් වෙන ලක්ෂණ හැටියට. තුන්වෙනි එකට අපි ගණන් හදනවා මේ අතේ තියෙන රේඛා. ඒ කියන්නේ ඔය අපේ ලංකාවේ දැන් ජ්‍යොතිෂයට සම්බන්ධ කරලා කිව්වොත් එහෙම නැත්නම් গুপ্ত විද්‍යාවට එහෙම නැත්නම් අහිකුන්ටිකයන්ට සම්බන්ධ කරලා කිව්වොත් සාත්තරේ. මේන්න මේ මැද තියෙන රේඛා ටික බලලා තමයි කට්ටිය සාත්තර කියන්නේ. ඒක ඇවිල්ලා තුන්වෙනි ප්‍රයොරිටි එකට දෙන එක. හතරවෙනි එක තමයි දැන් මම කතා කරනකොට මගේ අත හෙලවෙනවා. මං අතේ මොනවා හරි මේ අපි කියන ඒවට ගෙස්චර්ස් කියලා මුද්‍රා මම පාවිච්චි කරනවා. මෙන්න මේ මුද්‍රා අධ්‍යයනය කිරීමත් එක විශේෂ ශාස්ත්‍රයක්. එතකොට මෙන්න මේ හතරටම අපි ලකුණු දානවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඔයා තරහ යන කෙනෙක් කියලා කියන්න මේ කොට්ටාස හතරෙම ලකුණු තියෙන්න ඕන. එක කෑල්ලක් තිබුණයි කියලා මම කියන්නේ ඔබට තරහ යන කෙනෙක් කියලා. ඊට පස්සේ අපි විශ්ලේෂණය කරන කොච්චර ප්‍රමාණයකට තරහ යනවද කියලා. මිනිස්සෙක් ගත්තාම සත්තුන්ටත් තරහ යනවා. තරහ කියන්නේ හොඳයි නරකයි දෙකම තියෙන එක. එතකොට කොච්චර ප්‍රමාණයකින්ද? මිනිස්සුන්ට හිතකර මට්ටමින්ද අහිතකර මට්ටමින්. අන්න ඒක අපි විශ්ලේෂණය කරනවා මේ කොටස් හතරෙම අධ්‍යයනයක් කිරීමෙන් පස්සේ. එතකොට අපි ඔයාට වෙනස් වෙන්නත් අවස්ථාව සලසනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට පිළිකා රෝගීන්ගේ තමයි මේ අතේ තියෙන ලක්ෂණ වැඩිම වේගෙන් වෙනස් වෙන්නේ. අපිට කියන්න පුළුවන් මාස දෙකෙන් දෙකට වෙනස් වෙනවායි කියලා. ඊළඟ කණ්ඩායම තමයි එල්ලා මරන්න නියම වෙච්ච කට්ටිය. එහෙම නැත්නම් මම තව මාස 3කින් මැරෙනවා. මම මෙච්චර දවසකින් මගේ මරණය නියමිතයි කියලා දැනගෙන ජීවත් වෙන කට්ටියගේ අතිශය වේගෙන් මේ ඒ වගේ දේවල් පරීක්ෂා කරලා තියෙනවද? ඇත්තටම දැන් එල්ලුම් ගහට නියම වෙන අයගේ දවස් 5න් 5ට රේඛා වෙනස් වෙනවා. මොකද මනසේ තියෙන සයිකොලොජි එක. එහෙම නැත්නම් මේ තෙරපි අපිට කියන්න පුළුවන් පීඩනය ස්ට්‍රෙස් එක අර රේඛා ගෝණිය වෙනස් කරනවා. දැන් පිළිකා ලෙඩොත් ඒ වගේ. අපෝයි මම මැරෙයිද දන්නේ හෙට මැරෙයිද දන්නේ නැහැ. මරණේ මට ඒකනේ මිනිස්සු කියන්නේ සිංහල වෙදකමද ඉංග්‍රීසි වෙදකමද මොකක්ද හොඳයි කියන්නේ? එතෙන්ට යනවා. එතෙන්ට යනවා. බය. මිනිස්සුන්ගේ හිත තුල තියෙන බය තමයි මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ. ඉතින් රේඛාත් ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒතකොට අපි විශ්ලේෂකෙක් හැටියට ඔයාට වෙනස් වෙන්න පුළුවන් කොච්චර සීමාවකටද ඒ සීමාව අධ්‍යයනය කරලා ඒක ඇතුලේ තමයි පලාපල කියන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට ඔබ හරි හිතුවක්කාර චරිතයක් නම් මං කියන දේවල් මේ කණෙන් මගේ අත බලලා නෙවෙයි කියන්නේ නේ. නෑ. ඇත්තටම මං උදාහරණයකට ගත්තේ. මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දාන කෙනෙක් නම් මං ඔයාට 100% සත්‍ය කරලා මට විශ්ලේෂණ පලාපල කියන්නයි තියෙන්නේ. හැබැයි ඔයා වෙනස් වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට විකල්පයක් දුන්නාම මේක අනුගමනය කරන්න කැමති කෙනෙක් නම් උපදේශ පිළිගන්න කෙනෙක් නම් මම පලාපලේ හෝ එහෙම නැත්නම් අපි දත්ත කියනකොට මෙහෙමයි ඔයා මේක කරොත් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. අනාගතයේ මෙන්න මේ විදිහට යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එතකොට අපි කියන දේ 100% නිවැරදි වෙන්නේ ඔන්න ඔය ගණනය කිරීම මත. ඒක ගැන කිසිම තැකීමක් නැති කෙනෙක්ට මේ ගැන කිව්වොත් එතකොට අපිට තියෙන්නේ 100% බර දාලා ඔබට මේක වෙනවාමයි. මැරෙනවා කිව්වොත් ඒ ආවල් දවසේ මැරෙනවා. ඇත්තටම ඒ කියන්නේ මට මෙහෙමයි.
ඔබ මැරෙන්නේ මෙන්න මේ වෙලාවට මරණය අනාවැකි කියන්න පුළුවන් නම් කාරණා කීපයක්ම කියන්න ඒ කියන්න පුළුවන් එහෙම මේ බලලා කියන්න පුළුවන් දහවල් දවසේ මැරෙනවා කියලා කියන්න පුළුවන් මේ වෙනකොට මම මරණ 12ක් මේ වෙනකොට අනාවැකි එහෙම නැත්නම් විශ්ලේෂණය කරලා කියලා තියෙනවා ඒකට මැරලා තියෙනවද කියපු වෙලාවට පැය 3-4කට කලින් එහෙම නැත්නම් එක දිනයකට කලින් මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙන්න මේකත් මම කියන්න ඕන. මම මැජික් කාරයෙක්වත් එහෙම නැත්නම් දිෂ්ටියක් තියෙන කෙනෙක්වත් මට වෙන අద్భుත බලයක්වත් නැහැ. හැබැයි මම මේ අනාවැකිය කියපු 12 දෙනාම සමහරු ICU එකේ ඉන්න අය, සමහරු ආසනීප ලෙඩ්ඩු, සමහරු එතකොට හිතන්න පුළුවන් දැන් ICU එකේ ඉන්න ලෙඩෙක්ට මටත් හිතන්න පුළුවන් නේ දැන් වෛද්‍යවරයා නිගමනය කරනවා ICU එකේ ඉන්න ලෙඩෙක්ට. ඔව්. මෙයා තව දවස් 20කින් මැරෙයි. ඔව්. හිතන්නම තව මාසයක්වත් ජීවත් වෙන්නේ නැති වෙයි. ඒකට ඉතින් මටත් ඔබතුමියගේ ওই සාක්ෂි මටත් කියන්න පුළුවන්. ඇත්තටම මෙහෙමයි. එහෙම ඉතින් අපිට කියන්න පුළුවන් නා. ඔක්කොටම කියන්න පුළුවන්. දැන් මම කිව්වේ සීමා සහිත කොටස මම කියන්නේ දැන් ICU එකේ නැතුව එහෙම අපි රෝගියෙක් පැත්තක දාමු. රෝගියෙක් නැතුව නිරෝගී පුද්ගලයෙක් ඇවිල්ලා ඔබතුමියගේ අත පෙන්නලා අහනවා. මේ ඒතර ඔබතුමියට කියන්න පුළුවන්ද මේ අහවල් දවසේ වාගේ ආයුෂ කාලෙ මෙතනින් ඉවරයි. එහෙමනම් කියන්න අමාරුයි. මොකද එහෙම කියන්න පුළුවන් විශ්ලේෂණ ක්‍රමයක් තව වෙනකන් ලෝකෙ හැදිලා නැහැ. හැබැයි එහෙම ලෝකෙ කියපු කට්ටිය ඔය කියන්නේ අපි මායාවරු එහෙම නැත්නම් අනාවැකිකාරයෝ කියලා. එහෙම ඉන්න අයට කියනවා නම් කරුණු කීපයක් තියෙන. කියන්න පුළුවන් වෙන්න ඕනේ. එකක් මරණ දිශාව. කොයි පැත්ත බලාගෙනද මැරෙන්නේ? වෙලාව කීයටද මැරෙන්නේ? අන්තිමට හුස්ම යන්නේ ඇහෙන්ද කනෙන්ද නහයෙන්ද කොතනින්ද ඊළඟට වටේ ඉන්න මිනිස්සු කීයක් මැද්දේද තනි බංගලමේ නිදහස් ගේකද නැති වෙන්නේ එහෙම නැත්නම් මිනිස්සු ප්‍රජාවක් මැද්දේද නැති වෙන්නේ ඒවත් කියන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට උදේවරුවේද හවස්වරුවේද ඒකත් කියන්න පුළුවන් වෙනවා අනාවැකියක් කියද්දි ඒකෙත් තියෙනවා යම් සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ සර්ව සම්පූර්ණව කිව්වොත් තමයි ඒක අපි අනාවැකියක් කියලා අපිට ගන්න පුළුවන් මම දැන් ඔබතුමියත් එක්ක දැන් මේ රොහවල පැත්තට ගිය හින්දා මට මේ වගේ ප්‍රශ්නකුත් අහන්න වෙනවා මොකද දැන් මැරෙන දවස රොහවලේ ඇඳේ ඉන්න කෙනෙක් මැරෙන දවස වෛද්‍යවරයාට වගේම ඔබතුමියට කියන්න පුළුවන් මේ ඔබතුමියට පුළුවන්ද දැන් මේ වගේ දෙයක් කරනකොට අපි මැරෙන එක පැත්තක දාමු ඔබට මේ වගේ ලෙඩක් තියෙනවා මේක ඔබට තියෙන නිදන්ගත රෝගයක් මෙහෙම රෝගයක් තියෙනවා මේක හැබැයි හොඳ කරන්න බැරි රෝගයක් මේ වගේ ලෙඩක් කියන්න පුළුවන් ඇත්තටම දැන් මගේ විශේෂඥ සේවයේ එක සුවිශේෂී අංගයක් තමයි මෙන්න මේක ලෝකේ දැනට සෑහෙන විශාල මුදලක් වැය කරමින් කරන රිසර්ච් කියන්නේ පරීක්ෂණාත්මක දේ තමයි ඇඟිලි සලකුණු වලින් කොහොමද පිළිකාව අංක 1 කියන්නේ පළවෙනි අවස්ථාවේදීම කොටස් 4ක් තියෙනවා ABCD කියලා තියෙනවා. එතකොට මේ පළවෙනි අවස්ථාවේම හඳුනාගන්න. දැනට තහවුරු කරලා තිනවා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කැන්සර් එකක් ඇඟේ ඇති වෙනකොට පළවෙනි රෝග ලක්ෂණය මතුවෙන්නේ අතින්. එතකොට අපිට පළවෙනි අවස්ථාව කියන්නේ පිවිසෙන්නත් කලින් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ කොටසේ මෙන්න මේ අවයවයේ ඒ ඇඟේ තියෙන තැනත් කියන්න පුළුවන් පිළිකාව. තියෙන තැනත් කියන්න පුළුවන්. මොකද ડોක්ටර් ඒ වගේ දේවල් කියලා තියෙනවද? දැනට ඉන්නවා ඇත්තටම මගෙන් ඒ විස්තර ගන්න එහෙම නැත්නම් ඩීටේල්ස් ගන්න රෝගීන් පිරිසක් ඉන්නවා. ඒ අයට ඒ කියන්නේ සාර්ථක වශයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන ඔයාගේ පිළිකාව තියෙන්නේ. ඔයා මෙන්න මේ අවධියේ ඉන්නේ. ඊළඟ එක තමයි ප්‍රතිකාර කොච්චර ප්‍රමාණයක් සාර්ථකද? ඒ කියන්නේ මේ ඇඟිලි සලකුණු සාමාන්‍ය පිළිකා රෝගීන්ට දෙන ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක බෙහෙත් නිසා මේ ඇඟිලි සලකුණු නැති වෙනවා. මේ ඔයාලගේ තියෙන මේ අතට අහුවෙන මේ වෛරන් තියෙන ඒවා බිඳීමකට ලක් වෙනවා. එතකොට ආපහු ප්‍රතිකාර නවත්තපුවාම මේ ඇඟිලි සලකුණු ආපහු අලුතෙන් ඇති වෙනවා. මේක බලලා අපිට කියන්න පුළුවන් ඔයාගේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථකයි. එහෙම නැත්නම් ඔයා යන්නේ worst තත්යකට. එහෙම නැත්නම් ඔන්න දැන් ඔයා ස්ටේජ් එක වැඩි කරමින් යන්නේ. ඔයාට කාලය මෙච්චරයි. අන්න ඒකෙන් තමයි අපි කියන්නේ ඔයාට මෙච්චර කාලයක් ඉන්න පුළුවන්. මෙච්චර තෙරපි එක මෙච්චරක් සාර්ථකයි. අන්න එහෙම කියන්න පුළුවන්. මට මෙහෙම දෙයක්ත් මේ වෙලාවේදී කල්පනාවට එනවා. මොකද දැන් ඔබතුමියට කියන්න පුළුවන් පිළිකාව ඕනෑම ලෙඩක් ගැන කියන්න පුළුවන්. මෙහෙම ලෙඩක් තියෙනවා කියලා. අංශභාග රෝගියෙක් ගැන උනත් කියන්න පුළුවන්. වෛද්‍යවරු ඔබතුමියව මේවට සම්බන්ධ කරගන්නවද? මේක මොකද ඇත්තටම විශේෂ දෙයක් නේ. ඇත්තටම ගොඩක් වටින දෙයක්. මොකද මෙහෙම දෙයක් කියන්න පුළුවන් නම් වෛද්‍යව මේක ඇවිල්ලා මේක ඇවිල්ලා මේ සුවිශේෂී හැකියාවක් වෙනවා. මොකද වෛද්‍යවරයෙක් එක්ක සම්බන්ධ වෙලා රෝගියෙක් කෙනෙකුට ඔබතුමියටත් අවස්ථාවක් තියෙනවා නම් මෙන්න මෙහෙම දෙයක් ගැන මම හිතනවා මේක මීට වැඩිය රටේ
හොඳ තැනකටයයි. මොකද සමහර ප්‍රශ්නවලට ලොකු විසඳුමක් මේකින්. ලොකු විසඳුමක්. ඒ වගේ දෙයකට අවස්ථාව ලැබිලා තියෙනවද? ඇත්තටම සමහර වෛද්‍යවරු පුද්ගලිකව මගෙත් එක්ක පරීක්ෂණ කටයුතු වලට දායක වෙන පිරිස් ඉන්නවා. ඒ අය සමහර දේවල් මගෙන් ඉගෙනගෙන ඒගොල්ලන්ගේ රෝගීන්ට පාවිච්චි කරන අවස්ථාත් තියෙනවා. හැබැයි අද වෙනකන් තාම ලංකාවේ විශ්වවිද්‍යාලයකින් හෝ එහෙම නැත්නම් ඒ වගේ පිළිගත් ආයතනයකින් මගේ සේවය ලබාගෙන නැහැ. නමුත් පුද්ගලිකව මාව දන්න එහෙම නැත්නම් මගේ මේ සබ්ජෙක්ට් එක දන්න ඒවට ආසාය මගෙන් ඒ දැනුම අරගෙන ඒගොල්ලන් රෝගීන්ට ඒක පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් හැටියට කියන්න පුළුවන් අංශභාගය. අංශභාගය දැන් හැදිච්ච අය ඉන්නවනේ. මම මේ සරලව කිව්වොත්. අංශභාගය හැදිච්ච අයක ඔයගොල්ලන් දන්නවා අත මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අංශභාගය හැදිච්ච අතේ. ඒක නිකන් කිලෝ ගණන් බරයි. අත නිකන් කිලෝ 5-10ක හාල් මුට්ටයක් වගේ තමයි මේ අංශභාගය හැදිච්ච අතක බර. එතකොට මේ අතේ අපි ඇඟිලි දිග ඇරලා බොහොම අසීරුවෙන් print එක අරගෙන අපිට කියන්න පුළුවන් මේ අංශභාගය හොඳ කරන්න පුළුවන්ද බැරිද? කොයි ස්ටේජ් එකේද තියෙන්නේ? ඇත්තටම කිව්වොත් මේ දිග ඇරපුවාම ඔයාලට බලන්න පුළුවන් අංශභාගය හැදිච්ච ලෙඩුන්ගේ මේ රේඛා ඔක්කොම නැති වෙනවා. මේ රේඛා නැති වෙන්න හේතුව දැන් අපි හිතමු ඔයාට අංශභාගය හැදුනේ මොලේ මොකක් හරි ගැටලුවක් නිසා. එහෙනම් මේ ඔයාට මොලේ සම්බන්ධව තියෙන හෙඩ්ලයින් එක සම්පූර්ණයෙන් නැති වෙනවා. මැකිලා යනවා වගේ දෙයක් වෙනවා. හાર્ට් එක නිසා නම් ඔයාට පැරලයිස් වෙලා තියෙන්නේ මේ හાર્ට් ලයින් එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අන්න ඒ වගේ අපිට කියන්න පුළුවන් අංශභාගය හොඳ කරන්න පුළුවන් මට්ටමේද? එහෙම නැත්නම් ඒක වර්ස්ට් යන මට්ටමේද? එහෙම නැත්නම් අංශභාගයක් තව හැදෙන්න තියෙනවද? මේවා අපිට අතබල්ලා කියන්න පුළුවන්. ඔබට හිතන්න පුළුවන් මේ වගේ විශේෂ හැකියාවක් තියෙන කෙනෙක් මේ ලංකාවේ ඉන්නවද කියන එක. තවත් හිතන්න දෙයක් තියෙනවා. හැබැයි අය කාන්තාවක්. මේකත් ප්‍රශ්නයක්. මොකද ලොකු අපසරියක කාන්තාවක් මේ වගේ දෙයක් කරනවා කියනකොට ඒක හිතන්න දෙයක් තියෙනවා. මේ කතාව පැත්තක තියලා මම ආයෙත් ඔබතුමිය ගාවට එන්නේ මේ හැමදේම ජ්‍යොතිෂයට සම්බන්ධතාවයක් තියෙනවද? ජ්‍යොතිෂ්‍යකරණය කරනකොට ඔබතුමිය මේ කියන හැමදේම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේකත් එක්ක ගලපන්න පුළුවන්ද? ওই කතාවට මම ඇත්තටම විස්තරාත්මක උත්තරයක් දෙන්නම්. ඒකට හේතුව සම්බන්ධයක් තියෙනවා, සම්බන්ධ නැති තැනකුත් තියෙනවා. උදාහරණයක් හැටියට දැන් ජ්‍යොතිෂය ගත්තාම මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ මේ කතාව බලන අය අපේ භාෂාවෙන් සාත්තරහන්න එන්න පුළුවන්. අන්න ඒක තමයි. මම පැහැදිලි උත්තරයක් දෙන්න. දැන් කේන්දරයක් එහෙම නැත්නම් හඳහම් පත්කඩයක් හදනකොට ඉස්සලාම මොකද්ද කරන්නේ? ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය අහනවා. ඊළඟට මේ උපන් වෙලාවයි දිනේ තැනයි අරගෙන තමයි මේ හඳහම් පත්කඩේ හදන්නේ. එතකොට මේ හඳහම් පත්කඩේ බැලලා සමහරු කියන ඔන්න වෙලාව වැරදිය, මේ වෙලාවට ගෑනු ළමයෙක් ඉපදෙන්න බැරිය, මේ වෙලාවට පිරිමි ළමයෙක් ඉපදෙන්න ඕනේ. දැන් ඔබට ඉපදිච්ච ළමයා වෙනස් කරන්න පුළුවන්ද? හරිද? ශාස්ත්‍රයක් වුණාම විද්‍යාත්මක නම් යම්කිසි මොකක් හරි ඒක අධ්‍යයනය කරලා අපි කියනකොට මේ වගේ ගැටලු තියෙන්න බෑ. හරිද? උපන් වෙලාවට දැන් ජ්‍යොතිෂයෙන් කවමදාවත් හඳහනක් බලලා ඕගොල්ලෝ අහලා තියෙනවද මිනිස්සෙගේ ස්ත්‍රී පුරුෂ භාවය එහෙම නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් සමලිංගිකයෙක් මේ කවුද කියන එක විශ්ලේෂණය කරලා කියන්න පුළුවන් කියලා? බෑ. ඒවා හඳහනක් බල්ලා කියන්න බෑ. ආබාධිත දරුවෙක්ද, මන්දමානසික දරුවෙක්ද, එහෙම නැත්නම් මෙයාට මෙන්න මේ සින්ඩ්‍රෝම් තියෙන ළමයෙක්ද, ඒ වගේ ඒවා ඉන් ඩීටේල් කියන්න බෑ හඳහන බල්ලා. ඒ කියන්නේ තහවුරු කරලා කියන්න බෑ. නමුත් අපි අතක් බලනකොට අපේ අත් විශ්ලේෂණයේදී අපි සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ කියනකට වැඩිය අපි පුද්ගලයෙක් සත්ව විද්‍යාත්මක අධ්‍යයනය කරන්නේ. ඒ කියන්නේ පුද්ගලයෙක් ගත්තාම අපි ඒ පුද්ගලයාව මනිනවා මේ මිනිස්සයා ද්විලිංගිකද, බහුලිංගිකද, සමලිංගිකද, එහෙම නැත්නම් ප්‍රජනනය සඳහා එහෙම නැත්නම් මේ ලිංගිකත්වයේ සඳහා ආසාවක් නැති කෙනෙක්ද, එහෙම නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ද, මේ වගේ 7 වර්ගයක් යටතේ අපි අධ්‍යයනය කිරීමක් කරනවා. ඒක සත්ව විද්‍යාත්මකව කරන දෙයක්. එතකොට මම මේ කියන්නේ ගැඹුර. හඳහනේ සහ අතේ තියෙන ගැඹුර. ඊළඟ එක තමයි හඳහන ඇවිල්ලා හදන්නේ මේ විශ්ව වලල්ලෙන් يعني පෘථුවියෙන් එහා පැත්තේ තියෙන ග්‍රහලෝක තරු තාරකා එක්ක සම්බන්ධයක් යටතේ. නමුත් මිනිස් අත කියන්නේ තමන්ගේ අත, තමන්ගේ ඇඟේ කොටසක්. එතකොට තමන්ගේ මොළය කොහොමද සැකසීලා තියෙන්නේ, තමන්ගේ ඥාන කොහොමද, ඒ තාලෙට තමයි අත. හැබැයි ලෝකේ අපේ ලෝකෙන් පෘථුවියෙන් එහා පැත්තේ තියෙන ඒවා ගණනය කරන්න සමහර උපකරණත් නැහැ. ඒ කියන්නේ NASA ආයතනය උනත් තාම ඩෙවලොපින් කොච්චර තියෙනවද විශ්වයේ සොයා නොගත්ත දේවල්.
එතකොට මේ හඳහනේ කියන ඒවයි අතේ කියන ඒවයි අතර ලොකු සමහර වෙලාවට ඇතැම් වෙලාවට පරස්පර විරෝධී ඒවත් තියෙනවා. දැන් මේක සම්බන්ධ කරොත් අපි සාමාන්‍ය එදා මෙදා තුර ඈත කාලේ ඉඳන්ම මේ අතේ ගොඩක් දේවල් වලට නම් දීලා තියෙනවා. රවි රේඛාව කියයි, සෙනසුරු රේඛාව කියයි, ඊට පස්සේ ග්‍රහ මණ්ඩලයේම තියෙන ටික මේ අතේ තියෙනවා. ඇත්ත. කතාව ඇත්ත. ඒකට හේතුව මේ ග්‍රහයන්ගේ කිරණ අපේ ඇඟට බලපානවනේ. සත්තුන්ට බලපානවා නම්, ගස් කොළන් වලට බලපානවා නම් අපිටත් බලපානවා. එතකොට මේ බලපාන විදිහ යටතේ තමයි මේ රේඛා නම් කරලා තියෙන්නේ. එතකොට අපිට හඳහනක් අතෙන් හදන්නත් පුළුවන්. බැරි නැහැ. නමුත් මේ වෙනස තියෙන්නේ අතක් අපි ගොඩාක් ඉන් ඩීටේල් ඩීප්ව බලන එක. නමුත් හඳහන මේ බලන ක්‍රමය අනුව ඒ කියන්නේ දැනුම අපි කියන්න පුළුවන් බලන කෙනාගේ දැනුම මත පලාපල සම්පූර්ණයෙන් රඳා පවතිනවා. නමුත් මේ මගේ ශාස්ත්‍රයේ මගේ විශේෂයේ මං වගේ කවුරු ගාවට ගියත් ලෝකේ කොතන කොයි විශේෂඥයා ගාවට ගියත් ඉංග්‍රීසි සලකුණු කියන දේ එකම එකක්. දැන් ඔයා 10 දෙනෙක් ගාවට කේන්දරයේ උස්සන් ගියොත් 10 දෙනෙක් 10ක් කියන්නේ. නමුත් අපේ ශාස්ත්‍රයේ එහෙම නැහැ. මම එම දෙයක් කිව්වොත් ඔබතුමිය මේ වක්‍රාකාරව ජ්‍යොතිෂයට පහරක් දෙනවා. ඔබ මම තරකේ. ඔව්. ඔබතුමිය වක්‍රාකාරව ජ්‍යොතිෂයට පහරක් දෙනවා. මේ රේඛා සම්බන්ධව ජ්‍යොතිෂයයි ඔබතුමියගේ තියෙන දැනුමයි අතර තියෙන ලොකු වෙනසක්. මේක පොඩි වෙනසක් නෙවෙයි. ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක්. ඒතර වක්‍රාකාරව මේ පහර දීමක් කරනවද? එහෙම නැත්නම් මේකේ මේ වෙනස මොකක්ද කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. මේක වෙනසක් තියෙනවා. මම මොකද මම මෙහෙම කතා කරොත් දැන් ඔබතුමිය ළඟට එන පිරිස දැන් මම කතා කරොත් දැන් මම ජ්‍යොතිෂය කෙනෙක් ගාවට යනකොට මම අනිවාර්යෙන් බුලත් අතක් අරන් යනවනේ. ඔව්. මම මේක සරලව කියන්නේ මේක ලොකු කතාවක් ඔබතුමියට දෙන්න තියෙන්නේ. ඔබතුමිය ගාවටත් බුලත් අතක් කරන් දෙන්නේ. අනේ නෑ. අන්න ඒකයි මට දැනගන්න ඕනේ. මොකද එහෙම වුණොත් ඔබතුමිය තවත් එක්තරා ජ්‍යොතිෂ වේදිනියක් බවට පත් වෙනවනේ. ඔව්. මං එතකොට මේ ඇයි මේ මොකද්ද මේ කරන්නේ? ඔබතුමිය මේ අර සාමාන්‍ය ජ්‍යොතිෂ වේදින්ට පහරක් එල්ල කරනවා වගේද? ඇත්තටම පහරක් නෙවෙයි වෙනසක්. මොකද දන්නවද? සාම්ප්‍රදායික පිනිස් පිරිසක් තමයි මේ ජ්‍යොතිෂය හදාරන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවා සාම්ප්‍රදායික ක්‍රමවේද. එතකොට ඒ ක්‍රමය යටතේ තමයි ඒගොල්ලන් කරන්නේ. ඒක গুপ্ত විද්‍යා ගණයට යටතේ. නමුත් දැන් මම ජ්‍යොතිෂය ඉගෙනගෙන තියෙනවා. හදාarලා තියෙනවා. ඒකේ සම්බන්ධය අතත් එක්ක ගණනය කරලා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් කාලසර්ප යෝගය. කාලසර්ප යෝගය කියන එක සාමාන්‍යයෙන් දුර්ලභ යෝගයක්. එතකොට මේකේ ලක්ෂණ අපිට අතෙන් කියන්න පුළුවන්. අතේ තියෙනවා නම් අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් ඔයාගේ කේන්දරේ කාලසර්ප යෝගය තියෙනවයි කියලා. හැබැයි හැම යෝගෙම කියන්න බෑ. අන්න ඒකයි විශ්ලේෂණයක වෙනස තියෙන්නේ. අනිත් එක තමයි මම අධ්‍යයනය කරනකොට හඳහනත් මම වාර්තාගත කරනවා. කී දෙනෙක්ගේ කීයක් මේවා සංඛ්‍යාලේඛනාත්මකව අධ්‍යයනය කරනවා මේවා වෙන්න පුළුවන්ද? හරි. ඒ කියන්නේ මොකද ලග්න 12යි තියෙන්නේ. මුළු ලෝකවාසී සියලු දෙනාටම ලග්න 12යි. ඔය ලග්න 12 ඇතුලේ පෑ ඔය ඔක්කොම ಜಾති කැරකෙන්න. ඉතින් එතකොට මම දකින දේ තමයි ඇත්තට මේක මතගට්ටනයක් නෙවෙයි. ජ්‍යොතිෂය කරන කට්ටිය කවුරුවක්වත් මේ විද්‍යාත්මක ක්‍රමවේදය හඳහනට යොදන්නේ. එහෙම කරා නම් ඊට වඩා සාර්ථකයි. ඇත්තටම එහෙමනම් එහෙම කරොත් අපේ අය ජ්‍යොතිෂය කියන එක විශ්වාස කරයි. විශ්වාස කරයි. මොකද ඒක එතකොට පරීක්ෂණාත්මකයි. දැන් මේක යන්නේ গুপ্ত කලාව යටතේ. නමුත් දැන් මේ අපි අතෙන් කරන එක විශ්ලේෂණාත්මකව යන්නේ. සම්බන්ධකම් තියෙනවා. දැන් අපි හිතමුකෝ ඔයාට මොකක් හරි සෙනසුරු අපලයක් කියලා. සෙනසුරු අපලයක් වෙන්න පුළුවන්. දැන් මේ මං කියන්නේ මේ පරීක්ෂණාත්මකව කරපු දෙයක්. දැන් ඔයාගේ අපලෙට මම ප්‍රතිකර්මයක් කරන්න දෙපේ. මගේ ගාවට ආව නම් අත බලලා හරි කේන්දරේ බලලා හරි මොකක් හරි එකක් බලලා අපි ඔයාලට විස්තරයක් කිව්වම මේකට ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ ප්‍රතිකර්මය කරාම දැන් මම නම් කරන්නේ එන්ඩක කියන්නේ ඔයා ආපු ගමන් print එකයි ඊට පස්සේ ඔයාට ප්‍රතිකර්මයෙන් පස්සේ print එකයි සංසන්දනය කරනවා. ඔයාට ඒකෙන් වැඩක් වෙලාද නැද්ද? ඒ කියන්නේ දැන් රේඛා බලලා විය යුතු දෙයට පිළියම යොදනවා. මොකක් හරි ප්‍රතිකර්ම තියෙනවා නම් ඒ වගේ පූජාවක් මොන හරි කරන්න තියෙනවා නම් ඒවා කරන්න දියට පස්සේ ආයෙ මේ අතේ රේඛා වෙනස් වෙනවා ඒ ප්‍රතිකර්මයෙන් පස්සේ. ඒ කියන්නේ ඔබතුමිය ඒ වගේ දේවලුත් කරනවා. කරනවා. දැන් උදාහරණයක් ඇටින් මම එහෙම රිසර්ච් කරලා තියෙනවා. දැන්
උදාහරණයක් හැටියට ඕගොල්ලන් දන්නවා කෝවිලේ තියෙන හෝම හවන පූජා කියලා. ඒ කියන්නේ මේ ගින්දරට දාලා කරන පූජාවන්. හැබැයි මම එකක් කියන්න ඕනේ මේවා ඔක්කොම රඳා පවතිනවා නිර්වද්‍ය බඩු භාණ්ඩ, එහෙම නැත්නම් නිර්වද්‍ය ශ්ලෝක, ඊළඟට ඒ අදාළ වෘත්තියේ කෙනා හරියට කරනවද නැද්ද කියන එක මත. ඒ කියන්නේ මොකද මේ හැම එකම සයන්ස් එකක් පිටිපස්සේ තියෙනවා. මේ গুপ্ত විද්‍යාවේ වුණත් විද්‍යාවක් පිටිපස්සේ තියෙනවා. මම දකින දේ තමයි গুপ্ত විද්‍යාව කරන අයට විද්‍යාව බෑ. විද්‍යාව කරන අයට গুপ্ত විද්‍යාව ගැන අදහසක් නැහැ. ඒතකොට මේ දෙක එකට සම්බන්ධ කරන්න හැකියාවක් ඇති. ඔබතුමා මේ දෙකම සමබරව තියන් ඉන්නවා. මම මේ දෙකම සමබරව තියාගෙන ඉන්නේ. උදාහරණයක් හැටියට දැන් අපි කියමුකෝ ඔයාට මේ හෝම හවන පූජාවක් තිබ්බා කියලා. එතකොට මේ හවන පූජාවක තියෙන ආයුර්වේද වට්ටෝරුවක්, ඖෂධ වට්ටෝරුවක් ගින්දරට දානවා. එතකොට පූසාරිතුමා මොකද කරන්නේ? මන්ත්‍ර ජප කරනවා. මන්ත්‍රවල තියෙන්නේ මොකද්ද? ශබ්ද ශක්තිය. එතකොට අපි මේ පූජාව කරන්න මොකද්ද පාවිච්චි කරන්නේ? වෙලාව. කාලේ උදේවරුවද හවස්වරුවද මොන හෝරාවද මොකද්ද හින්දමන්. ඇයි ඒ අනුව අපිට සූර්යාගේ කිරණ එහෙම නැත්නම් දවසේ අදාළ ශක්තියින් සමුදායක්නේ. මේ ශක්තියින් වැඩ කරන විදිය හරියටම આવොත් තමයි ඔයාට ඒ කරන පූජාව හරියට සාර්ථක වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ඒ වගේ පූජාවකදී මේ ඖෂධ වට්ටෝරු පිච්චෙනකොට කාබනික සංයෝගනයන් මේ කාබනික සංයෝග ඔයා ආග්‍රහණය කරනවා. එතකොට මොලේ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ ප්‍රතික්‍රියාවට සාපේක්ෂව ඔයාගේ අතේ රේඛා වෙනස් වෙනවා. ඒව මට ඔප්පු කරන්න මේ ඕනෑ තරම් සාධක මම දැන් ජ්‍යොතිෂය ගැන කතා කරපු හින්දා මේ ડોක්ටර් මම මෙහෙම දෙයක් උත්සවුවා. දැන් අපේ කේන්දරේ බලලා අපේ නැකත් කියනවනේ. අර දෙයට සුබයි මේ දෙයට මේ වෙලාව සුබයි. ඒ වගේ මේ අතේ රේඛා බලලත් කියන්න පුළුවන්ද අර වෙලාවට මේ වෙලාවට මේක කරන්න කියන එක? ඇත්තටම මම ඉගෙන ගත්ත මට මේ මගේ ටයිටල් ගොඩෙත් ඔයා අධ්‍යයනය කළා බැලුවොත් වේද වේදාන්ත තීර්ථ ශාස්ත්‍රී කියලා මට ඉන්දියාවෙන් ගරුණම්බු නාමයකුත් හම්බෙලා තිනවා. ඒකට හේතුව මම මේ වේද ග්‍රන්ථ හරියට අධ්‍යයනය කළා තිනවා විද්‍යාත්මක ඇසුරෙන්. දැන් මම ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් කාලය කියන එකේදී අපි මේ වේද ඉගෙන ගන්නකොට ජ්‍යොතිෂය ඉගෙන ගන්නකොට අංක 1ට උගන්වන දේ තමයි හොඳම වෙලාව. අපේ මේ තමන්ගේ මනස යෙදෙන තැන තමයි සුබම මුහුර්තිය. සුබම මේ නැකත් අරුතාරකාවල කිරණ ලැබෙන වෙලාව. දෙවියන්ගේ ආශිර්වාදය වැටෙන වෙලාව. ඕකමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. හැබැයි දැන් රාහු කාලය අදාළ නැහැ ඕවට. හැබැයි අපි පෘථග්ජන මිනිස්සු අපේ මනස බය නිසා එහෙම නැත්නම් වැට වෙනන මනසවල් තියෙන්නේ. එතකොට අපි සහය පතනවා මොකක් හරි গুপ্ত විද්‍යාවක වෙන්න පුළුවන් වෙන මොකක් හරි ශාස්ත්‍රයක මේ පිහිට පතනවා මට මේ වැඩේ කර ගැනීම සඳහා මෙන්න මේ වෙලාවක් ඕනේ මේ වෙලාවට කරන්න ඕනේ කියලා. ඒක තමයි අර ජ්‍යොතිෂයෙන් කරන්නේ ඇත්තටම. ඒ කියන්නේ අර වාතාවරණය සකස් කරලා දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි සුබ වැඩක් කවදාවත් රැට කරන්නේ අපි උදේවරුේ කරන්නේ. ඒක ඉතින් සෝබාදහමේ නියමයි. ආලෝකයේ තියෙන මුළු සෝබාදහමේම පරිසරයේ ගස් කොළන් සතාසී පාවදි වෙන වෙලාව. ඉතින් ඒක කොහොමත් සුබයි. රැට ඔක්කොම නිින්දට යන වෙලාවේ මල් පර වෙන වෙලාවේ එහෙම නැත්නම් සත්තුත් නිදා ගන්න වෙලාවේ අපි කවදාවත් නැකතක් දෙන්නේ නැහැ මහරයකට. නමුත් ඇත්තම කතාව ඔන්න ඕක තමයි ජ්‍යොතිෂය කියන්නේ. මේක සරල දෙයක්. දැන් කොච්චර නැකතක් දුන්නත් මගේ හිත සතුටු නැත්තම් මගේ මනස එතන නැත්තම් මම ඒ වෙලාවට කොච්චර කරත් මේ දේ සාර්ථක නැහැ. සාර්ථක නැහැ. හෙළරහස් බලන ඔබට හිතෙන්න පුළුවන් තවත් එක සාත්‍රකාරියක් අපි හොයාගෙන ආවා කියලා. හැබැයි මේ වැඩසටහන බලලා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නයකට එනකොට ඔබට දැනෙනවා ඇත්තටම අය කවුද කියන එක ඔබට වැටහෙන්න පුළුවන්. මොකද මේ වැඩසටහනට එනකොට අපිටත් පුංචි දෙගිඩියාවක් තිබ්බා. ඇත්තටම අපි මේ කවුද හොයන් යන්නේ කියන එක. මම ගැන ගොඩාක් අපි අධ්‍යයනය කරා. අධ්‍යයනය කරලා බොහොම අමාරුවෙන් කාර්යබහුල වෙලාවක අපිට පුංචි හෝරාවක් වෙන් කරගන්න ගියේ ගොඩාක් අමාරු වෙලා. ඉතින් මම හිතනවා මේ කාලය මේ වැය වුණු වෙලාව ඔබ මේ වැඩසටහන බලන වෙලාව ඔබට අපරාධයක් වෙන්නේ නැහැ. මොකද මම වගේ කෙනෙක් අපේ ලංකාවේ ඉන්නවා. මෙහෙම කෙනෙක් ඉන්න එක ගැන අපිට ලොකු ගෞරවයක්. එහෙම නැත්නම් ලක්මාවට ලොකු ආඩම්බරයක්. හැබැයි මේ වැඩසටහන බලන ඔබට හිතන්න පුළුවන් මටත් ආපු ප්‍රශ්නයක් තමයි ඇයි ලංකාවෙන් මේ වගේ අයගෙන් වැඩ ගන්න නැත්තේ? වෛද්‍ය විද්‍යාවට, නීති විද්‍යාවට මේ හැම දෙයකටම විශේෂ වූ කෙනෙක්. මං හිතන්නේ
මේක අපි හැමෝටම හිතන්න ඕන බලන ඔබටත් හිතන්න ඕන ප්‍රශ්නයක්. මේකට පිළිතුර කවුද හොයන්නේ? මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මම අහන්නේ නෑ කියලා හිතපු ප්‍රශ්නයක් මට අහන්න වෙනවා. මොකද මේ ප්‍රශ්නේ බලනකොටවත් සමහරුන්ගේ ඇස්සරෙන්න පුළුවන් මෑව හොයාගෙන එන්න. මම මෙන්න මෙහෙම දෙයක් අහනවා. ලංකාවේ ප්‍රබල පුද්ගලයන්ගේ අත් බලලා තියෙනවද? ඇත්තටම ඔව්. ලෝකෙම ඉන්න ප්‍රබල බලවත්තුන්ගේ පවා මම අත් බලලා තියෙනවා. එහෙම නම් කියන්න පුළුවන්ද? පෞද්ගලිකතාවය රකින්න ඕනේ හින්දා මම කියන්නේ. නමුත් මම වෘත්තීමය වශයෙන් කියන්න ඇතැම් ජනාධිපතිවරුන්ගේ වෙන්න පුළුවන්. ලංකාවේ? ඔව්. හිටපු ජනාධිපතිවරුන්ගේ වෙන්න පුළුවන්. අනිත් එක මම මෙහෙම දෙයක්ත් කියන්න ඕනේ. මම දැන් බැලුවයි කියනකොට මගේ ගාව අනිවාර්යෙන් අත්සටහන තියෙන්නම ඕනේ. ඒක මගේ කියන්නේ වාර්තාවල තියෙනවා. ඒක නිසා තමයි මම බැලුවා කියලා කියන්නේ. දෙවෙනි එක තමයි අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අතක් බලනකොට එකක් අපි කෙනෙක්ගේ කැමැත්ත අහලා තමයි අත්සටහනක් ගන්න. ඒක ඇඟිලි සලකුණු නීතිය යටතේ තියෙන එක. ඊට අමතරව අපි පරීක්ෂණ මට්ටමින් කරනකොට අපිට ඕන කෙනෙක්ගේ අතක් බලන්න පුළුවන්. හොඳ කැමරාවක් තියෙනවා නම්, හොඳ ලෙන්ස් එකක් තියෙනවා නම්, මිනිස්සෙක් වේදිකාවක ඉන්නකොට උනත් හරියට ફોකස් කරොත් අතේ සටහනක් ගන්න බැරි කමක් නැහැ. එතකොට එහෙම බලපුව අත්සටහනොත් තියෙනවා. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕන. ලෝකේ ඉන්න බලවත්තු ලංකාවේ ලෝකේ ඒ ඉන්න බලවත්තුන්ගේ චරිත ලක්ෂණ මට හොඳට කියන්න පුළුවන්. හැබැයි මගෙන් අහන්න එපා රටක අනාගතය එහෙම නැත්නම් රටට මොකද වෙන්නේ? රටක අනාගතය අතෙන් කියන්න බෑ. නමුත් අදාළ පාලකයන්ගේ හෝ අදාළ තනතුරක ඉන්න පුද්ගලයා මත රටක අනාගතය කෙසේ වේද කියලා කියන්න පුළුවන්. ඕක තමයි වෙනස. මම මේ ප්‍රශ්නේ ඇහුවේ ඇයි කියලා මම හිතන්නේ ඔබ දැන් හිතනවා ඇති මොකද මෑවැනි කෙනෙක් ලංකාවේ ඉන්නවා කියන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන් ඔය බලපු ප්‍රබල අත්හිමි කරුවන්ට පමණයි. මොකද මම එහෙම දෙයක් කිව්වේ මේක බලන කෙනෙක් සමහරක් පිට රටේ නායකයෙක් රටේ ඉහළ පිළේ කෙනෙක් නම් මෑගේ සේවය පතාගෙන මෑ ළඟට එනවා. සමහරක් පිට එතනේ සම්බන්ධතාවය ලංකා අනාගතයට සුවිශේෂී වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවලුත් වෙන්න අවශ්‍ය නිසායි මම මේ ප්‍රශ්නේ අහුවේ. අවසාන වශයෙන් හෙළරහස් අපි ඔබතුමියගෙන් මෙන්න මේ වගේ දෙයක් අහනවා. වැඩසටහන බලන හෙළරහස් ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම අපේ දැන් ඔයගලන් හෙළරහස් කියනකොට මට සිහියට ආපු එකක් තමයි අපේ ලංකාවේ රාවණා කියන්නේ හොඳ අතීතයේ හිටපු හොඳ රජ කෙනෙක් කියලා අපි හැමෝම දන්නවා. ඒතකොට රාවණා රජුරුවත් මේ අතේ ශාස්ත්‍රයේ එහෙම නැත්නම් අතේ තියෙන දේවල් අධ්‍යයනය කරපු එක්කෙනෙක්. හැබැයි කනගාටුවට කාරණය තමයි රාවණා ලියපු සියලුම පොත්පත් අද වෙනකොට තියෙන්නේ ඉන්දියාවේ. ඉතින් මමත් රාවණාගේ පොත්පත් අධ්‍යයනය කරලා තියෙන්නේ ඉන්දියාවේ. කේරළෙන් තමයි මමත් අදට මම මේ පොත් දැහින් දැකලා තියෙනවා. පොත් අයිති කෙනා ගාව මම අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඉතින් කනගාටුයි කියන්නේ අපේ දේශීය දේවල් විදේශවල මිනිස්සු තමයි ප්‍රයෝජනෙට ගන්න. ඉතින් මම හෙළ කතාවක් විදිහට මම මේ ශාස්ත්‍රයේ මම මේ බාධාවක් කරොත් මෙහි අය හිතන්නේ මම හිතන්නේ මට පහර දෙන්න පුළුවන් මේ කතාවත් එක්ක. මේ අය හිතන්නේ එයාලා තමයි සියල්ල දත්තා. අන්න ඒකයි. අපේ රටේ සැඟවිලා තිබ්බ ශාස්ත්‍රයකුත් මේ විද්‍යාවත් එක්ක සම්බන්ධයි. ඉන්දියාවට හතුරෙක් වුණු රාවණා අද ඉන්දියාවේ ගොඩක් දේවල් වලට ගොඩාක් දේවල් වලට උදව් කරනවා. දැන් උදාහරණයක් හැටියට ලංකාවේ අය ඔව් ඉන්දියාවට හතුරක් වුණු රාවණාව ලංකාවෙත් හතුරෙක් විදියට සලකනවා. දැන් උදාහරණයක් හැටියට රාවණාගේ ඉතිහාසයේ තියෙන එකක්. රාවණාගේ අන්තිම මරණ මංචකයේදී ආ කියපු දෙයක් තමයි මේ කවදා හරි දවසක මේ වාෂ්පයෙන් ඒ කියන්නේ සිහිසුන් වෙන්න කලින් රාවණාගේ සිහිසුන් වෙන්න කලින් කියපු දෙයක් තමයි වාෂ්පයෙන් දුවන එහෙම නැත්නම් මේ ගින්දර නැතු දහනය කියන එකෙන් මේ යන්න පුළුවන් දෙයක් වාහනයක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් මේ ජීවවායු කියන්නේ අපි මේවෙන් නිෂ්පාදනය කරන එක එයා කියලා තමයි යාගේ අවසාන හුස්ම ටික ගියේ. ඉතින් අද වෙනකොට ඉන්දියාව ඒක දක්ෂයි ජීවවායු CNG කියලා ගෑස් එකකින් තමයි ඉන්දියාවේ වැඩිම වාහන තොගය පාරේ දුවන්නේ. ඉතින් මම මේ කියන්නේ දුෂ්ටයාගෙන් වුණත් ඒ අය වැඩ ගන්න. අපේ දැනුම පද්ධතිය කොතනද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් මම අත අධ්‍යයනය කරන කෙනෙක් හැටියට මම කියන්නේ රාවණාගේ පාවිච්චි වෙච්ච නිල ශාස්ත්‍රයක් තියෙනවා. මේ අතේ විශේෂයෙන් දැන් ඔබට හෘද රෝගියෙක් නම් බලන්න පහසුම දේ තමයි අත මෙහෙම කරගත්ත මෙතනින් අල්ලපු ගමන් හදවත හිර වෙනවා දැනෙනවා නම්
කල්ලන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඇල්ලනකොට හදවත ටිකක් හිර වෙනවා වගේ දැනෙනවා ඔබ හදවත් රෝගී. මේ එක්ස්රේ මැෂින්වත් එහෙම නැත්නම් MRI මැෂින්වත් තිබුණේ නෑ ඒ කාලේ. නමුත් මේ ක්‍රමවේද තිබුණා. ඉතින් අද ඒවා මම මේ විද්‍යාව යටතේ ලංකාවේ දේවල් පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නවා. පිටරට ගිහිල්ලා ඒක තාක්ෂණික වශයෙන් සල්ලි ගෙවලා ඉගෙන ගන්නවා. විද්‍යාත්මක වශයෙන් ලක්ෂ ගාණක් ගෙවලා ඒ තාක්ෂණය ඉගෙනගෙන එනවා. එතකොට මේක වැඩේ වෙලා තියෙන අර තියෙනවනේ විදේශ රටක ගිහින් අධ්‍යාපනය හදාරලා එහෙම නැත්නම් ඒවා තහවුරු කරාට පස්සේ තමයි අපේ මිනිස්සුන්ට දේශීය දේවල් වල අගය තියෙන්නේ. අර මම මෙහෙම දෙයක් කිව්වොත් ලංකාවේ බෙහෙත් වට්ටවරුව පිටරට ගිහිල්ලා පෙත්තක් වෙලා එනවා. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ වගේ දෙයක්. දැන් මේ නිල අල්ලන එක එහෙම නැත්නම් නාඩි බලන එක. මේ ඇඟිලි තුනෙන් කරන වැඩක්. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා මානව විද්‍යාව ශාස්ත්‍රය යටතේ මේ ඇඟිලි සලකුණු වල මේ කියන්නේ සංවේදීතාවය ගත්තොත් මේ ඇඟිල්ලේ තමයි වැඩිම සංවේදීතාවය තියෙන්නේ. ඒ හින්දා තමයි නිල අල්ලනකොට මෙතන නහරයට තියලා මේ ඇඟිලි තුනෙන් බලන්නේ. එතකොට මේ පල්ස් වැඩ කරන විදිය මේ ඇඟිලි තුනට දැනෙනවා. උදාහරණයකට උණ කට්ට ලෝකෙ බිහි වෙන්න කලින් උණ කට්ට අත සෙල්සියස් 2ක උෂ්ණත්ව වෙනසක් බලන්න පුළුවන් මේ අතෙන්. ඇල්පෙනෙත්තක බර අතට දැනෙනවා. ඇල්පෙනෙත්තක බර මනින්න මේ උපකරණ හදාගත්තේ මෑත කාලේ. එතකොට අදටත් ලෝකේ මේ ඇහි පිහාට්ටක බර මනින්න උපකරණයක් නැහැ. මිනිස් අත තමයි මයික්‍රෝ මිලිග්‍රෑම් වලින් මනින්න පුළුවන් එකම උපකරණය. එච්චර දේවල් පිටරටින් තමයි අපිට ඉගෙනගෙන ඇවිල්ලා තහවුරු කරන්න. ඒ නිසා තමයි අපි තවමත් තුන්වෙනි ලෝකේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට දැන් වසර 72 දේශපාලන ඉතිහාසයත් එක්ක තාමත් අපි සංවර්ධනය රටක් වෙලා තියෙන්නේ. මෙන්න මේ හේතු සාධකත් එක්ක වෙන්න පුළුවන්. අන්න ඒකයි. මම මෙහෙම දෙයක් ඇහුවොත් වෛද්‍යතුමනි දැන් අපි එනවා ඇවිල්ලා මේක බලන කට්ටියට දැනගන්නත් ඕනේ ඔබතුමියගෙන් සේවයක් පතන්න ඕනේ. මොකද ඒක තමයි අපේ කරන සුවිශේෂම රාජකාරිය. හෙළරහස් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට නැත්තම් මේක බලලා තව කෙනෙක්ට කටින් කට මේ ගැන කියන කෙනෙක්ට ඔබතුමියගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ අයට කොහොමද ඔබතුමිය සම්බන්ධ වෙන්නේ? ඒ ගැන කිව්වොත් අංක 1 තමයි. මොකද මම මෙහෙම දෙයක් අහන්නත් හේතුවක් තියෙනවා. මොකද වෙන කෙනෙක් නම් අපි දකිනවා හම්බෙන්න වෙලාවක් තියෙනවා මේ මොකද්ද අර දවස්වල එන්න බෑ මොකද්ද අපි ඔය දැන් ජ්‍යොතිෂ වේදින් හම්බෙදි විවිධ දවස් තියෙනවනේ. ඒ වගේ දවස්වල එන්න බෑනේ. ඔබතුමියටත් එහෙම මොකක් හරි දවසක් තියෙනවද? ඇත්තටම මම හවස 4න් පස්සේ වැඩ කරන්නේ. ඒකටත් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මේ ඇඟිලි සලකුණු ශාස්ත්‍රයේ ඉන්න අයගේ ඇස් ඉතා වේගෙන් දුර්වල වීමට ලක් වෙනවා. මොකද මේ පුංචි වෛරන් අපි මේ රේඛා ගණන් කරනවා. මේවා ගණන් සමීකරණ වලට දාලා එකතු කරන වෙලාවල් තියෙනවා. ඉතින් මේවා විශ්ලේෂණය කරන්න මගේ ඇහැ අතිශයින් උපයෝගී කරගන්නවා. ඉතින් 4න් පස්සේ ආලෝකය අඩුයි. ලයිට් එළිය මේවා කරන්න අමාරුයි. ඒ නිසා 4න් පස්සේ මම කිසිම කෙනෙක්ගේ අතක් බලන්නේ නැහැ. දෙවැනි කාරණය තමයි එනකොට වෙලාවක් වෙන් කරගන්න. මොකද මම ලෝකේ පුරා තියෙන වැඩ කටයුතු කරන ගමන් පරිේශන විද්‍යාඥයන් එක්ක කතා කරන ගමන් විශ්වවිද්‍යාල කියන්නේ විශාල ප්‍රමාණයකට අධ්‍යාපනය දෙන ගමන් තමයි මං කාට හරි අවස්ථාව සලසන්නේ මේ සඳහා. ඒ නිසා කවුරු හරි කෙනෙක් වෙලාවක් වෙන් කරගෙන එනවා නම් තමයි වඩා හොඳම දේ. ඒ වගේම තමයි මෙහෙ එනකොට කිසි දෙයක් අරන් එන්න නැහැ. අරන් එන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ අත් දෙක විතරයි. වෙන කිසිම දෙයක් බුලත් එහෙම නැත්නම් වෙන මොනවත් ඇඳන් එන්න පාට ඒවා මේවා මොකවත් නැහැ. ඕගොල්ලන් ඉන්නේ කොහමද? ඒ වෙස්ෙන් එන්න පුළුවන්. කිසිම මේ වෙන විශේෂිත මේකක් නැහැ. ඊට අමතරව මොකද වෙලාවක් වෙන් කරගන්න කියන එකෙත් වැදගත් දෙයක් තියෙනවා. එක්කෙනෙක්ගේ අතක් බලන්න අවම වශයෙන් පැය දෙකක වෙලාවක්වත් යනවා. ඒ නිසා අනිවාර්යෙන් වෙලාවක් වෙන් කරගන්න. මොකද ඔබේ වෙලාව ඔබට විතරයි. මම අර කලිනොත් කිව්වා වගේ පුද්ගලිකතාවය නිසා මම එක වෙලාවේ එක්කෙනෙකුටයි වෙලාව වෙන් කරන්නේ. දැන් මෙහෙම දෙයක් ප්‍රශ්නයක් ආව. දැන් මට පැය දෙකක් වැය කරන්න අමාරුයි. කාර්යබහුල පුද්ගලෙක්. මම ඇවිල්ලා මගේ අතේ print එක ඔබතුමිය ගත්තාට පස්සේ මට යන්න පුළුවන්ද? ඇත්තටම මෙහෙමයි. ඕකටත් හොඳ උත්තරයක් දෙන්න තියෙනවා මට. තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න තමන්ගේ ජීවිත ආයු කාලයෙන් පැය දෙකක වෙලාවක් නැත්තම් ඒකට මට කරන්න දෙයක් නෑ. ඔයාට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න ඕන නම් ඔයා අනුරාධපුරයට යන්න ඕනේ. කවදාවත් බෝධිය ගලවලා ගෙනල්ලා ඔයා ළඟට තියන්න බෑනේ. එතකොට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න තමන්ගේ උවමනාවට තමන්ට දෙයක් හදාගන්න ඕන නම් අදාළ පුද්ගලයා ගාවට ඒ වෙලාව විඳංගු කරන්නම වෙනවා. අනිත් එක ඕකෙන් අපි ලස්සන දෙයක් මනිනවා. ඔයාට වෙලාව පැය දෙකක් නෑ කියන්නේ මන් දෙන උපදේශ පිළිගන්නත් ඔයාට පැය දෙකක් නෑ. හරිම සරලයි. පැය දෙකක් නෙවෙයි කොහොමදවත් වෙලාව නෑ. ඒ නිසා ඔබ ජීවිතය වෙනස් කරගන්න කැමති කෙනෙක් නම් මා ගාවට එන්න.
එහෙම නැත්තම් එන්න එපා. ඒ කියන්නේ මොකද මං එහෙම කියන්න හේතුව මාව අභියෝගයට ලක් කරන්න ඕන නම් පොදුවේ අභියෝගයට ලක් කරන්න. මාව අභියෝගයට ලක් කරන්න කාලය වියදම් කරගෙන ඔබේ මුදල් වියදම් කරගෙන එන්න එපා. ඒක වෙන තව කෙනෙකුට සේවය ලබා දීම සඳහා මට ඒ කාලය වැදගත්. මම හිතන්නේ වෙනස් කෙනෙක් තව කෙනෙක් හම්බෙන්න එනකොට මම හිතන්නේ පුළුවන් තරම් අවශ්‍යතාවය තියෙන පිරිස. නමුත් මෙතුමිය හාත්පසින්ම වෙනස් විදිහට කොහොමද මෙතුමියව සම්බන්ධ කරගන්නේ කියන එක කිව්වා. ඉතින් තිරේ දිස්සෙනවා මෙතුමියගේ දුරකථන අංකය කල් වෙලා ඇතුව වෙලාවක් වෙන් කරගෙන ඔබේ ජීවිතය වෙනස් කරගන්න පැය දෙකක් ඩොක්ටර් කාංචනාව හම්බෙන්න එන්න පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඉතින් ඔබටත් පැන නැගෙන්න පුළුවන් විවිධ ප්‍රශ්න. හෙළරහස් අපි ඔබට දීලා තියෙන අවස්ථාව අපේ වීඩියෝ එක බලන ගමන් ඔබටත් එන ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගෙන විද්වත් සාකච්ඡාවකට නැවත එතුමිය හමු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කියන ගමන්ම හෙළරහස් අපිට කාලේ වේලාව හමාර වෙලා යන්න වෙලාව හරි. ඉතින් අවසානයේදී හෙළරහස් අපි මෙන්න මෙහෙම දෙයක් කියන්න මෙතුමිය මෙලොවට බිහි කරපු ඒ ආදරණීය අම්මටයි තාත්තටයි අනේක වාරයක් පින් දෙනවා. මොකද මෙවන් සම්පත් ලංකාවට දායාද කිරීම සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙවන් සම්පත් වලින් ලංකාව ප්‍රයෝජනයක් ගයි කියන එක. ඉතින් ඒ බලාපොරොත්තුව සමගින් තවත් දවසක මෙතුමිය හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි. අයබෝවන්.